දරුවනේ අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ ගිණුම් කරන ප්‍රමිත ආශ්‍රිත පාඩම. පසුගිය පාඩම් ඒකකයේ තුලින් අපි ප්‍රමිතාංක 1 සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා උසස් පෙළ පන්තියේ අදාළ වන තවත් ප්‍රමිතියක්. ඒ තමයි ප්‍රමිතාංක 8. LKAS 8. මේ ප්‍රමිතිය හඳුන්වන්නේ ගිණුම් කරන ප්‍රතිපත්ති, ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම හා වැරදි සම්බන්ධ ප්‍රමිතිය කියලා. ගිණුම් කරන ප්‍රතිපත්ති, ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම හා වැරදි සම්බන්ධ ප්‍රමිතිය. කියන්නේ මෙම ප්‍රමිතිය තුලින් විෂය කරුණු 3ක් සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කරනවා. එකක් තමයි ගිණුම් කරන ප්‍රතිපත්ති ආශ්‍රිත නිර්දේශ ඉදිරිපත් කරනවා. ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම ආශ්‍රිත නිර්දේශ ඉදිරිපත් කරනවා. ඒ වගේම වැරදි නැත්නම් පෙර වර්ෂවල වැරදි සම්බන්ධව ගිණුම් කරන නිර්දේශ ඉදිරිපත් කිරීමක් මේ ප්‍රමිතිය මගින් සිදු වෙනවා. එනවා බලන්න මුලින්ම ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 8 විෂය පතය. ප්‍රමිතාංක 8න් බලාපොරොත්තු වන විෂය පතය එකක් මම කලින් සඳහන් කළා වගේ ගිණුම් කරන ප්‍රතිපත්ති. ඒ අර්ථයෙන් ගිණුම් කරන ප්‍රතිපත්ති තෝරා ගැනීම සම්බන්ධ නිර්දේශ, ගිණුම් කරන ප්‍රතිපත්ති භාවිතය සම්බන්ධ නිර්දේශ, ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් කිරීම සම්බන්ධ ගිණුම් කරන කටයුතු. ප්‍රතිපත්ති වෙනස් කිරීම සම්බන්ධ ගිණුම් කරන කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධ නිර්දේශ. එක කොටසක්. ඒ දෙවෙනි කොටස තුලින් ගිණුම් කරන ඇස්තමේන්තු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමක් කරනවා. ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම සම්බන්ධ ගිණුම් කරණය කරල යුතු ආකාරය ගැන මේ ප්‍රමිතිය තුලින් කරුණු ඉදිරිපත් කිරීමක් කරනවා. ඒ වගේම වැරදි, මෙතන වැරදි කියලා අදහස් කරන්නේ පෙර ගිණුම් කාලච්ඡේදවල සිදුවෙච්ච වැරදි, පෙර වර්ෂවල සිදු වැරදි සම්බන්ධව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ මෙම ප්‍රමිතිය තුලින් ඉදිරිපත් කිරීමක් කරනවා. තවදුරටත් බලන්න ගිණුම් කරන ප්‍රතිපත්ති, ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම හා වැරදි සම්බන්ධ ප්‍රමිතිය තුලින් උසස් පෙළ පන්තියේදී අපි කතා බහ කරන කරුණු මොනවාද? මේ කරුණු තුන් වර්ගයේම හඳුනා ගැනීම, හැඳින්වීම, ඒ වගේම මේ ප්‍රමිතියේ අරමුණ, මේ ප්‍රමිතියේ විෂය පතය, නිර්වචන කීපයක් කතා කරනවා, හෙළිදරව් කීපයක් කතා කරනවා. ප්‍රමිතියේ විෂය පතේ වශයෙන් ගිණුම් කරන ප්‍රතිපත්ති තෝරා ගැනීම, ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් කිරීම සම්බන්ධ කරුණු කතා කරනවා. ඒ වගේම ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම පිළිබඳ ගිණුම් කරන කටයුතු කරුණු කතා කරනවා. පෙර වර්ෂවල වැරදි නිවැරදි කිරීම සම්බන්ධ කටයුතු කතා කරනවා. ගිණුම් කරන කටයුතු කතා කරනවා මේ ප්‍රමිතියේ විෂය පතය තුලින්. නිර්වචන වශයෙන් අපි කතා කරනවා ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියන්නේ මොකද්ද? ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක් කියන්නේ මොකද්ද? පෙර වර්ෂවල වරදක් කියන්නේ මොකද්ද? සම්බන්ධ නිර්වචන අපි කතා කරනවා. ඒ වගේම මේ කරුණු තුන සම්බන්ධයෙන්ම මූල්‍ය ප්‍රකාශවල අනාවරණය කළ යුතු කරුණු නැත්නම් හෙළිදරව් කළ යුතු කරුණු පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. මෙතනදිත් කියන්න ඕනේ උසස් පෙළ පන්තියේදී ගිණුම් කරන ප්‍රමිත පිළිබඳව දීර්ඝ වශයෙන් ගැඹුරින් අධ්‍යයනය කිරීමක් කරන්නේ නැහැ. දැන් ප්‍රමිති 41ක් භාවිතයේ තිබුණාට අපිට අදාළ වෙන්නේ ප්‍රමිති 9යි. ඒ ප්‍රමිති 9නුත් සමහරක් ප්‍රමිතීන් හඳුනා ගැනීමක් පමණයි ඇත්තම කෙරෙන්නේ. ඒවායේ ගැඹුරු අධ්‍යයනයක් උසස් පෙළ පන්ති මට්ටමේදී සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තම කියනවා මේ ප්‍රමිතියේ පුරත් ප්‍රමිතියේ කරුණු 100%ක්ම උසස් පෙළ පන්තිදී අපෙන් අපේක්ෂා කරන්නේ නැහැ. මූලික හඳුනා ගැනීම තමයි සාකච්ඡා කරන්න තිබෙන්නේ. ඒවා ගැන දීර්ඝ කරුණු උසස් අධ්‍යාපනයේදී පසුව හදාරන අවස්ථාව ලැබෙනවා. හොඳයි. අපි ඉස්සෙල්ලාම බලමු මේ ප්‍රමිතියට අනුව මේ ප්‍රමිතියෙන් අපේක්ෂා කරන අරමුණු මොකක්ද? මේ ප්‍රමිතියේ අරමුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි ගිණුම් කරන ප්‍රතිපත්ති තෝරා ගැනීම, වෙනස් කිරීම හා ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් වීම සඳහා ගිණුම් කරන කටයුතු හා හෙළිදරව් කිරීම සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම. ප්‍රමිතියේ එක අරමුණක්. ගිණුම් කරන ප්‍රතිපත්ති සම්බන්ධව. අපි දැන් හුඟක් තැන්වලදී මේ ප්‍රතිපත්ති, ගිණුම් කරන ප්‍රතිපත්ති සම්බන්ධව මේ වචනේ කතා බහ කළා. ඒ ප්‍රතිපත්ති වලට අදාළව, ප්‍රතිපත්ති තෝරා ගැනීම අදාළව, ප්‍රතිපත්ති වෙනස් කිරීම සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම මේ ප්‍රමිතියේ එක අරමුණක්. දෙක, ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම හා වැරදි නිවැරදි කිරීම පිළිබඳ පිළිවෙත් හා නිර්දේශ ඉදිරිපත් කිරීම. ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම කළ යුතු ආකාරය, ඒවා ගිණුම් තැබීම් කළ යුතු ආකාරය, ඒ වගේම පෙර වර්ෂවල වැරදි නිවැරදි කිරීම කළ යුතු ආකාරය හා හෙළිදරව් කිරීම සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීම මේ ප්‍රමිතියේ තව අරමුණක්. මෙම ප්‍රමිතිය මගින් ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශවල අදාළභාවය හා විශ්වාසනීය නියෝජනය උසස් කරලීම සඳහා ඒවායේ සංසන්දනාත්මක භාවය තහවුරු කරයි. අතන මේ ප්‍රමිතිය තුළින් තවදුරටත් උත්සාහ කරනවා අර මූල්‍ය ප්‍රකාශවල තිබිය යුතු ප්‍රධාන මූලිකම ගුණාත්මක ලක්ෂණ දෙක
අදාළත්වය සහ විශ්වාසනීය නියෝජනය කියන කරුණු දෙක පිළිබඳ තත්ත්වය තවත් උසස් කරලීම සඳහා මඟ පෙන්වීමක් මේ ප්‍රමිතිය තුළින් සිදු වෙනවා. 4 එමගින් මූල්‍ය ප්‍රකාශ වර්ෂයෙන් වර්ෂයට මෙන්ම ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට සැසඳීමක්ද කළ හැකි වේ. මූල්‍ය ප්‍රකාශන සංසන්දනය කිරීමේ හැකියාව ගුණය වැඩි දියුණු කිරීමටත් මේ ප්‍රමිතියෙන් අපේක්ෂා කරනවා. පැහැදිලි නේද? ප්‍රමිති අරමුණු ගැන මම මේ කතා කළේ. උඩ කරුණු දෙකින් කිව්වේ ප්‍රමිති අන්තර්ගතය තුළින් බලාපොරොත්තු වන අරමුණු. ඒ වගේම 3-4 කරුණු දෙකින් බලාපොරොත්තු වෙන්නේ ගිණුම් කරන තොරතුරු වල මූල්‍ය ප්‍රකාශවල තිබිය යුතු ගුණාත්මක ලක්ෂණ කිහිපයක් ඒවායේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා සහාය දැක්වීම. විශේෂයෙන්ම අදාළ බව, විශ්වාසනීය නියෝජනය, ඒ වගේම සංසන්දනාත්මක බව කියන ගුණාත්මක ලක්ෂණ වල තුලින් අපේක්ෂා කරන තත්ත්වය තවත් උසස් කරලීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම මෙම ප්‍රමිතියෙන් අපේක්ෂා කරනවා. හොඳයි. දැන් එතකොට සමහරක් ගිණුම් කරන ප්‍රමිතීන් එක් විෂය එකකටම වෙන් වෙලා තියෙනවා. දැන් ප්‍රමිතාංක එක මූල්‍ය ප්‍රකාශ සම්බන්ධව. ඒ වගේම ප්‍රමිතාංක දෙක අපි පසුව කතා කරමු තොග සම්බන්ධව. දැන් මේ ප්‍රමිතාංක 8 තුල විෂය කොටස් 3ක් තියෙනවා. ඒක ඔළුවේ තියාගන්න ඕනේ. මොකද්ද විෂය කොටස් 3? ගිණුම් කරන ප්‍රතිපත්ති සම්බන්ධව කතා කරනවා එකක්. ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම ගැන කතා කරනවා දෙක. වැරදි විශේෂයෙන්ම පෙර වර්ෂවල වැරදි සම්බන්ධව තමයි තුන්වෙනි කාරණය. ඒතර කරුණු 3කට අදාළව තමයි මේ ප්‍රමිතිය සකස් වෙලා තිබෙන්නේ. කොහොම විෂය කොටස් 3ක් මේ ප්‍රමිතිය තුලින් ආවරණය කරනවා. අපි ඉස්සලාම් බලමු ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියලා අදහස් කරන්නේ අපි නිර්වචනය මේ විදිහටම කතා කරමු ආයතනයක මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී භාවිත කරන නිශ්චිත මූලධර්ම පදනම් සම්ප්‍රදායන් රීතීන් හා පරිචයන් ගිණුම් කරන ප්‍රතිපත්ති වශයෙන් සැලකනවා. සරල විදිහට කිව්වොත් ව්‍යාපාරයක් තමන්ගේ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී භාවිතා කරන අනුගමනය කරන නිශ්චිත මූලධර්ම ඒ වගේම පදනම් ඒ වගේම රීතීන් ඒ වගේම සම්ප්‍රදායන් ඒ වගේම පරිචයන් මේ සියල්ල අපි හඳුනා ගන්නවා ගිණුම් කරන ප්‍රතිපත්ති කියලා. ඒ කියන්නේ යම්කිසි ආයතනයක් මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී යොදා ගන්නා මේ සියලු දෑ අපි සලකනවා ගිණුම් කරන ප්‍රතිපත්ති කියලා. තේරුණා නේද? ඒතර මෙතෙන්දී මෙහෙම ප්‍රතිපත්ති වශයෙන් භාවිතා කරන්න සිද්ධ වෙන්නේ සමහර තැන්වලදී යම් කාරණයක් වාර්තා කරන්න විකල්පකම කිහිපයක් තියෙන අවස්ථා තියෙනවා. ඒ විකල්පකම කිහිපයක් තියෙනකොට ආයතනයට සිදු වෙනවා යම් විකල්පයක් තෝරාගෙන අනුගමනය කරන්න. ඒ වගේ විකල්ප අවස්ථා කිහිපයක් තියෙනකොට ආයතනයේ තෝරාගෙන අනුගමනය කරන යම් පදනමක් වේ නම් ඒක එතෙන් සිට අපි හඳුන්වන ගිණුම් කර ප්‍රතිපත්තියක් කියලා. දැන් උදාහරණයක් වශයෙන් ව්‍යාපාරයකට තොග අගය කරන්නට තොග පිරිවැය තක්සේරු කරන්නට පදනම් කීපයක් තියෙනවා. අපි තොග පාඩමේදී කතා කරමු. අපි කියනවා FIFO ක්‍රමය. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම මිල ක්‍රමය. තව තියෙනවා WAC ක්‍රමය. බරතබු සාමාන්‍ය පිරිවැය ක්‍රමය කියලා. දැන් ඔතෙන්දී යම්කිසි ආයතන විකල්ප ක්‍රම දෙකටම තොග අගය කරන්න බෑ. ක්‍රමයක් තෝරා ගන්න ඕනේ. ඒ තෝරාගත්තු ක්‍රමය අපි සලකනවා එතෙන් සිට ආයතනයේ ගිණුම් කරන ප්‍රතිපත්තියක්. ආයතනයේ ගිණුම් කරන ප්‍රතිපත්තිය තමයි තොග අගය කිරීම සඳහා FIFO ක්‍රමය තෝරා ගැනීම. ආයතනයේ ගිණුම් කරන ප්‍රතිපත්තිය තමයි තොග අගය කිරීම සඳහා බරතබු සාමාන්‍ය පිරිවැය ක්‍රමය යොදා ගැනීම. උදේ මේ වගේ විකල්ප අවස්ථා කිහිපයක් තියෙන අවස්ථාවක ආයතනයට යම් ක්‍රමයක් තෝරා ගන්න වෙනවා. විකල්ප ක්‍රම වගේම මූලධර්මත් එහෙමයි. මූලධර්මත් සමහරක් වෙලාවට තෝරාගෙන අනුගමනය කරන්න වෙනවා. එතෙන්දී ඒ ආයතනයක් මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී තෝරාගෙන අනුගමනය කරන නිශ්චිත මූලධර්ම කියන්නේ පැහැදිලිව ලිඛිතව සඳහන් වන මූලධර්මනේ. ඒ වගේම පදනම්, ඒ වගේම රීතීන්, ඒ වගේම සම්ප්‍රදායන්, පරිචයන්, භාවිතයන් සියල්ල අපි හඳුන්වනවා ගිණුම් කරන ප්‍රතිපත්ති කියලා. දැන් මෙතන මම දක්වලා තියෙන උදාහරණ වශයෙන් අයබාර හඳුනා ගැනීම සඳහා ආදායම් හඳුනා ගැනීම සඳහා අනුගමනය කරන ප්‍රතිපත්ති, ස්පෘශ්‍යවත්කම් අස්පෘශ්‍යවත්කම් හඳුනා ගැනීම සහ මිනුම්කරණය කිරීම සඳහා අනුගමනය කරන ප්‍රතිපත්ති, කල්බදු දේපල සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති, පර්යේෂණ හා සංවර්ධන පිරිවැය වාර්තා කිරීම සඳහා
අනුගමනය කරන ප්‍රතිපත්ති, තොග අගය කිරීම සඳහා අනුගමනය කරන ප්‍රතිපත්ති, වෙන් කිරීම සහ අසම්භාවිතාවයන් සඳහා ආයතනයේ අනුගමනය කරන ප්‍රතිපත්ති, ওই විදිහට ප්‍රතිපත්ති ගණනාවක් තියෙන පුළුවන්. ව්‍යාපාරයක ගිණුම් මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී භාවිතා කරන්න සිදුවෙන අනුගමනයක තෝරාගෙන අනුගමනය කරන්න සිදුවෙන ප්‍රතිපත්ති ගණනාවක් තියෙනවා. ඒව ගැන තමයි අපි අද කතා කරන්නේ. ඒ ප්‍රතිපත්ති සම්බන්ධව ගිණුම් කරන කටයුතු කොහොමද සිදු වෙන්න ඕනේ කියන එක පිළිවෙත් නිර්දේශ ඉදිරිපත් කරලා තියෙන ප්‍රමිතියේ ඒ ප්‍රමිතියේ දැක්වෙන කරුණු තමයි මේ තුලින් කතා කරන්නේ පළවෙනි කොටස. මම කියන්නේ මේ ප්‍රමිතන් කටේ කොටස් තුනක් ගැන කතා කරනවා කියලා. දැන් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මුලින්ම කතා කරන්නේ ඉස්සරහම ප්‍රතිපත්තියක් හඳුනා ගන්න ඕනේ. මොකද්ද ප්‍රතිපත්තියක් කියලා කියන්නේ කියන එක. මම මේ ප්‍රමිතිය නිර්වචනය ඔබට දුන්නා. ඊළඟට මේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් ප්‍රමිතන් කට තුල ඉදිරිපත් කරලා තිබෙනවා. අපි බලමු මොනවද කියලා. ගිණුම් කරන ප්‍රතිපත්ති තෝරා ගැනීම. තමයි ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගන්නකොට දැන් ව්‍යාපාරයකට මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගැනීමක් අවශ්‍ය වූ විටක එහිදී අනුගමනය කළ යුතු කරුණු දෙකක් තියෙනවා. තෝරා ගැනීම දෙආකාරයකට සිද්ධ කරන්න පුළුවන්. එකක් තමයි ගනුදෙනුවා සිද්ධීන් සම්බන්ධව ගිණුම් කරන ප්‍රමිතියකින් දක්වා ඇතනම් එම ප්‍රමිතියට අනුව කටයුතු කිරීම. ඒ කියන්නේ ප්‍රතිපත්තියක් තෝරා ගන්නකොට ඒ අපි කතා කරන කාරණේ සම්බන්ධව ඒ ගනුදෙනුවා සිද්ධියට අදාළව ප්‍රමිතියක් දක්වා තිබෙනවා නම් ප්‍රමිතියකින් යම්කිසි නිර්දේශයක් ඉදිරිපත් කර තිබෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම ප්‍රමිතිය දක්වා තිබෙන නිර්දේශයට අනුව කටයුතු කරන්න වෙනවා. ප්‍රතිපත්ති තෝරා ගැනීමේදී මුලින්ම සලකා බලන්න ඕනේ ඒ සම්බන්ධව කටයුතු කිරීමට ප්‍රමිතියකින් මඟ පෙන්වීමක් කරලා තිබෙනවද? මොකද ප්‍රමිතිය තමයි උසස් දේ, උතුම් දේ. ප්‍රමිතියට අපිට ඉහළින් යන්න බෑ. ප්‍රමිතිය යටපත් කරලා අපිට ප්‍රතිපත්ති තෝරා ගන්න බෑ. ඒත් අපි ප්‍රතිපත්තිය තෝරා ගන්නකොට බලන්න ඕනේ ඒ ඒ අපි සලකා බලන කරුණ සම්බන්ධව ප්‍රමිතියක් තිබෙනවද? ප්‍රමිතියක් මගින් කරුණු නිර්දේශ කිරීමක් කර තිබෙනවද? දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු තොග. ව්‍යාපාරයේ ඉතිරි තොගේ අගය කිරීම සඳහා යොදාගත හැකි පදනම් ගොඩක් තියෙනවා. FIFO ක්‍රමය, LIFO ක්‍රමය, බරතැබූ සාමාන්‍ය පිරිවැය ක්‍රමය ආදී වශයෙන් ක්‍රම 10ක් විතර තියෙනවා. දැන් එතෙන්දී යම් ක්‍රමයක් තෝරා ගන්න කලින් බලන්න ඕනේ මේකට ප්‍රමිතියක් තිබෙනවද? ප්‍රමිතියකින් නිර්දේශ ඉදිරිපත් කිරීමක් කර තිබෙනවද? ඔව්. ප්‍රමිතාංක 2 පැහැදිලිව කියනවා තොග අගය කිරීම සඳහා යොදාගත හැකි පදනම් දෙකයි. එක්කෝ ප්‍රථම ලැබීම ප්‍රථම නිකුත් ක්‍රීම් ක්‍රමය නැත්නම් FIFO ක්‍රමය නැත්නම් බරතැබූ සාමාන්‍ය පිරිවැය ක්‍රමය. එහෙම කියලා තියෙද්දි අපිට වෙන ක්‍රමයක් තෝරගන්න බෑ. තේරෙනවනේ? ඒ වගේම දැන් ව්‍යාපාරයක ආදායම් වියදම් වාර්තා කිරීම සඳහා මුදල් පදනම තියෙනවා, උපජිත පදනම තියෙනවා. හැබැයි ප්‍රමිතාංක 1කින් පැහැදිලිව නිර්දේශ කළා මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක හැර අනිකුත් සියලු මූල ප්‍රකාශ තුල ආදායම් වියදම් හඳුනා ගන්න ඕනි උපජිත පදනම අනුව කියලා. ඒ නිසා අපිට ඒක අභිභව වෙන පදනමක් තෝරගන්න බෑ. අපිට දැන් මුදල් පදනම තෝරගන්න බෑ ආදායම් ප්‍රකාශන පිළිල කරන්න. අන්න ඒකයි ප්‍රමිතියකින් යම්කිසි කරුණක් සම්බන්ධව ප්‍රමිතියකින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා නම් අනිවාර්යයෙන් ප්‍රමිතිය නිර්දේශම අනුගමනය කරන්න ඕනේ. ප්‍රමිතියක් මගින් ප්‍රතිපත්තියක් සම්බන්ධ කරුණු දැක්වෙනවා නම් ඉතින්දි ප්‍රතිපත්තිය වෙන්න ඕනේ ගිණුම් කරන ප්‍රමිතිය සඳහන් වන කාරණේ. නිශ්චිත ගිණුම් කරන ප්‍රමිතියක් නොමැති විටක කළමනාකරන විනිශ්චය මත ප්‍රතිපත්ති තෝරාගත යුතුය. දැන් ගිණුම් කරන ප්‍රමිතීන් තුලින් හැම විශේෂ කාරණයකටම ප්‍රමිති නිර්දේශ ඉදිරිපත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. බොහෝ වැදගත් තැන්වලදී ගැටලු මතුවියගේ තැන් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමක් කර තිබෙනවා. නමුත් ප්‍රමිතියක් තුලින් එවැනි නිර්දේශ ඉදිරිපත් කළ නැති තැන්වලදී කළමනාකරණයට පුළුවන් සිය විනිශ්චය මත සුදුසු ප්‍රතිපත්තියක් තෝරාගන්න. පැහැදිලිද? ප්‍රමිතියක් මගින් යම්කිසි කරුණු හුවා දැක්වීමක් කර තිබෙනවා නම් අනිවාර්යෙන් ප්‍රතිපත්තිය විය යුත්තේ ප්‍රමිතිය මගින් පෙන්වා දෙන ප්‍රතිපත්තිය. එසේ ගිණුම් කරන ප්‍රමිතියකින් ආවරණය නොකරන අවස්ථාවක අපි සලකා බලන කරුණු සම්බන්ධයෙන් ගිණුම් කරන ප්‍රමිතියකින් ආවරණයක් නැත්නම් එතනදී කළමනාකරණයේ නිදහස තිබෙනවා සිය විනිශ්චය මත වඩාත් සුදුසු ප්‍රතිපත්තියක් තෝරාගන්න. ඒ නිසා අපි කියමු ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරාගත හැකි ක්‍රම දෙකයි තියෙන්නේ.
එකක් ගිණුම් කරන ප්‍රමිතියක අවශ්‍යතාවයක් අනුව ඒ විදිහට කටයුතු කරන්න පුළුවන්. දෙක එසේ නොවන තැන්හිදී කළමනාකරණයට සිය විනිශ්චය මත ප්‍රතිපත්තියක් තෝරා ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න එසේ නොවන තැන්හිදී නිශ්චිත ගිණුම් කරන ප්‍රමිතියක් නොමැති විටක තමයි කළමනාකරණයට සිය විනිශ්චය මත ප්‍රතිපත්තියක් තෝරා ගැනීමට අවසර තිබෙන්නේ. හැබැයි ඉතින් තවදුරටත් කියනවා කළමනාකරණයේ සිය විනිශ්චය මත ප්‍රතිපත්තියක් තෝරා ගන්නකොට හිතුමතේට ආවට ගැට ප්‍රතිපත්තියක් තෝරා ගන්න බෑ. එතින්දිත් කරුණු ගණනාවක් දක්වලා තියෙනවා ප්‍රමිතියේ මෙන්න මේ කාරණාවලට අනුකූල වන ලෙස තමයි ප්‍රතිපත්ති තෝරා ගන්නට ඕනේ කියලා. එයින් ප්‍රධාන කරුණු කීපයක් මම කියන්නම්. කළමනාකරණ විනිශ්චය මත ප්‍රතිපත්තියක් තෝරා ගන්නවා නම් එතින්දී මෙන්න මේ කාරණා සම්පූර්ණ කරන්න ඕනේ. මේ කාරණාවලට අනුකූලව තමයි ප්‍රතිපත්තියක් තෝරා ගන්න ඕනේ. එකක් තමයි ගිණුම් කරන ප්‍රමිත හා සංකල්පනාත්මක රාමුවේ නිර්ණායකයන්ට අනුකූල වීම. දැන් අපි කළමනාකරණය විසින් යම්කිසි කාරණයක් සඳහා ප්‍රතිපත්තියක් තෝරා ගන්නවා නම් ඒ ප්‍රතිපත්තිය ගිණුම් කරන ප්‍රමිතීන් මගින් පෙන්වා දෙන නිර්දේශවලට ඒ වගේම ගිණුම් කරන සංකල්පනාත්මක රාමුවේ පෙන්වා දෙන නිර්දේශවලට අනුකූල වෙන්න ඕනේ. ඊට පටහැනි ප්‍රතිපත්තියක් තෝරා ගන්න බෑ. ගිණුම් කරන සංකල්පනාත්මක රාමුව පෙන්වා දෙන කරුණු ගොඩක් තියෙනවානේ. ඒවට පටහැනි ප්‍රතිපත්ති තෝරා ගන්න බෑ. ගිණුම් කරන ප්‍රමිත මගින් පෙන්වා දෙන කරුණු තිබෙනවානේ. ඒවට පටහැනි ප්‍රතිපත්ති තෝරා ගන්න බෑ. කළමනාකරුවෝ කළමනාකරණය විසින් සිය විනිශ්චය මත ප්‍රතිපත්තියක් තෝරා ගන්නේ නම් ඒ අනිවාර්යයෙන්ම ප්‍රමිත හා සංකල්පනාත්මක රාමුවේ කරුණු වලට යටත් විය යුතුයි. ඒක අනුගත විය යුතුයි. දෙක මූල්‍ය තත්ත්වයේ ලාභදායීත්වය සහ මුදල් ප්‍රවාහයන් වඩාත් විශ්වසනීය ලෙස නිරූපණය වෙන්නට ඕනේ. ඒ තමන් තෝරාගන්නා ප්‍රතිපත්තිය තුළින් ආයතනයේ මූල්‍ය ප්‍රකාශ ප්‍රියල කිරීමේදී ආයතනයේ මූල්‍ය තත්ත්වය, ඒ වගේ මූල්‍ය ප්‍රතිඵලය, ඒ කියන්නේ කාර්ය සාධන ප්‍රතිඵලය, ඒ වගේ මුදල් ප්‍රවාහයන් වඩාත් විශ්වසනීය ලෙස ඉදිරිපත් වීමක් වෙන්නට ඕනේ. ඒවා තුළින් විශ්වාසයේ බිඳ වැටෙන ආකාරයේ ප්‍රතිපත්ති තෝරාගන්න පුළුවන් කමක් නැහැ. මූල්‍ය ප්‍රකාශවල විශ්වසනීයත්වය ආරක්ෂා වන විදියට මූල්‍ය ප්‍රකාශවල ඉදිරිපත් කරන තොරතුරු වල විශ්වසනීය තත්ත්වය ආරක්ෂා වන විදියට ප්‍රතිපත්ති තෝරාගත යුතුයි. තව කාරණයක්. තුන්වෙනි එක මධ්‍යස්ථභාවය හෙවත් අපක්ෂපාතීත්වය. ප්‍රතිපත්තියක් කළමනාකරණය විසින් විනිශ්චය මත තෝරා ගන්නවා නම් එතින්දී මධ්‍යස්ථභාවය අපක්ෂපාතී විය යුතුයි. ඒ තෝරා ගන්න ප්‍රතිපත්තිය කළමනාකරුවන්ට පක්ෂග්‍රාහී නොවිය යුතුයි. එහෙම නැත්නම් ව්‍යාපාරයේ අයිතිකරුවන්ට පක්ෂග්‍රාහී නොවිය යුතුයි. කෙනෙක් කිසියම් පාර්ශවයකට පක්ෂග්‍රාහී වන අයුරින් ප්‍රතිපත්ති තෝරා ගන්න බෑ. මධ්‍යස්ථභාවය රකින්න ඕනේ. මධ්‍යස්ථ ලෙස අපක්ෂපාතී ලෙස මේ ප්‍රතිපත්තිය තෝරා ගැනීම කළ යුතුයි. කාට හරි වාසියක් අත්කර දීමට මේ ප්‍රතිපත්තිය තෝරා නොගත යුතුයි. ඒකයි කියන්නේ. ස්වාධීන ලෙස ප්‍රතිපත්ති තෝරා ගැනීමක් කළ යුතු වෙනවා. 4 නීතිමය තත්ත්වවල ආර්ථික ප්‍රතිඵල නිරූපණය වෙන්න ඕනේ. දැන් සමහර තැන්වලදී නීතිමය තත්ත්වය ස්මතු වෙන අවස්ථා තියෙනවා. ඉතින්ද නීතිමය තත්ත්වය නෙමෙයි අර විෂයානුගත බව කියන මේ කියන්නේ හරාත්මක බව කියන එක ආර්ථික ප්‍රතිඵල නිරූපණ වෙන ආකාරයට ප්‍රතිපත්ති තෝරා ගැනීමක් කළ යුතු වෙනවා. දැන් අපි දන්නවා අපි කලබදු දේපල සම්බන්ධයෙන් වාර්තා කරනකොට අපි නීතිමය යථාර්ථයේ පසෙකලා ආර්ථික ප්‍රතිඵල ඉස්මතු වන ආකාරයට අපි නෛතික අයිතිය 100ක් නැතත් අපි වත්කම් ලෙස හඳුනා ගන්නවා. ඒ විදිහට නීතිමය තත්ත්වයට වඩා ආර්ථික ප්‍රතිඵල ඉස්මතු වන ආකාරයට ප්‍රතිපත්ති තෝරා ගැනීමක් කරන්න ඕනේ. මම මේ සඳහන් කළේ ප්‍රමිත මගින් පෙන්වා දෙන අවස්ථාවන් හැර කළමනාකරුවන්ට සිය විනිශ්චය මත ප්‍රතිපත්තියක් තෝරා ගන්න සිද්ධ වුණොත් ඒ අය විසින් අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව තවත් කරුණු තිබෙනවා. උපකරණු වශයෙන් ප්‍රධාන කරුණු මෙන්න මේවට අනුකූල වන ආකාරයට තමයි කළමනාකරණයේ සිය විනිශ්චය මත ප්‍රතිපත්ති තෝරා ගැනීමක් කරනවා නම් සිදු කළ යුතු වන්නේ. ඊළඟට අපි කතා කරමු ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් කළ හැකි අවස්ථා පිළිබඳව. ඔබ දන්නවා අපි හුඟක් තැන්වලදී කතා කරලා තිබෙනවා ව්‍යාපාරයක් සිය මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී භාවිතා කරන ගිණුම් කරන ප්‍රතිපත්ති වරින් වර වෙනස් කළ යුතුයි කියලාද කියන්නේ වෙනස් නොකළ යුතුයි කියලාද? වෙනස් නොකළ යුතුයි කියලා. ඔබ දන්නවා සංගතතා මූලධර්ම සංගතතා සංකල්පින් කිව්වා මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී තෝරාගෙන අනුගමනය කරන ගිණුම් කරන ප්‍රතිපත්ති වරින් වර වෙනස් නොකර ඒකාකාරී ලෙස අනුගමනය කරන්න කියලා. ඒ වගේම ගිණුම් කරන ප්‍රමිතාංක 1 තුලිනුත් සඳහන් කළා මූල ප්‍රකාශන පිළිල කිරීමේදී අනුගමනය කළ යුතු කරුණු වශයෙන්
සංගතතාවය ආරක්ෂා කළ යුතුයි කියන එක. ඉදිරිපත් කිරීමේ සංගතතාවය. ඒ කියන්නේ ප්‍රමිත ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් නොකර මේ බැතින්දි වරහන් තුල කියලා තිබුණා ප්‍රමිතංක 8 දක්වන අවස්ථා හැර කියලා ප්‍රතිපත්ති වෙනස් නොකර භාවිතා කළ යුතුයි. ඇත්තටම ගිණුම් කරන ප්‍රතිපත්ති වරින් වර වෙනස් කරන්න ගියහොත් ප්‍රධාන වශයෙන්ම තොරතුරු තුළ තිබිය යුතු ප්‍රධානතම ගුණාත්මක ලක්ෂණයක් කඩ වෙනවා. ඒ තමයි සංසන්දනය කිරීමේ හැකියාව. ප්‍රතිපත්ති වෙනස් වෙනවා කියන්නේ මූල ප්‍රතිඵලය වෙනස් වෙනවා. ලාභය වෙනස් වෙන ප්‍රතිපත්ති වෙනස් වීම නිසාම. තොර වරින් වර ප්‍රතිපත්ති වෙනස් කිරීම තුළින් ලාභය වෙනස් වීමක් වුණොත් තොරතුරු සංසන්දනය කිරීමේ හැකියාව මේ දුර්වල වෙනවා. තොරතුරු සසඳන්න බැරි වෙනවා. ඒ නිසා අනුගමනය කරන ප්‍රතිපත්ති පුළුවන් තරම් දුරට වෙනස් නොකර ඒකාකාරී ලෙස අනුගමනය කළ යුතු බව තමයි බොහෝ විට සඳහන් වෙන්නේ. සංකල්ප වලින් වගේම ප්‍රමිතීන් තුලින්. එසේ වුවත් ඒකෙන් කියන්නේ ව්‍යාපාරයකට තමන් අනුගමනය කළ ප්‍රතිපත්ති සදාකල්ලිම ඒකම එළඹ සිටිය යුතුයි කියලා. නමුත් ප්‍රමිතාංක 8 අවස්ථා දෙකක් දෙනවා. තමන් මෙතෙක් අනුගමනය කළ ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කළ හැකි අවස්ථා වශයෙන්. ප්‍රමිතාංක 8 විසින් පෙන්වා දෙන අවස්ථා දෙක හැර ව්‍යාපාරයකට තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට අවස්ථාවක් නැහැ. ප්‍රමිතාංක 8 විසින් LKS 8 විසින් පෙන්වා දෙන ප්‍රතිපත්තියක් වෙනස් කිරීම කළ හැකියයි පෙන්වා දෙන එක අවස්ථාවක් තමයි ගිණුම් කරන ප්‍රමිතියක අවස්ථාවයක් නිසා. නව ගිණුම් කරන ප්‍රමිතියක අවශ්‍යතාවයක් මත ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන්. දැන් මේ ගිණුම් කරන ප්‍රමිතත් වරින් වර වෙනස් වෙනවා, සංශෝධනය වෙනවා. තොර ප්‍රමිත සංශෝධනය වෙනකොට කාලෙන් කාලට ගැලපෙන ආකාරයට කාලෝචිත වශයෙන් ප්‍රමිත සංශෝධනය වෙනවා මේ රට තුළ වගේම ලෝකෙම. උතර නව ගිණුම් කරන ප්‍රමිතියක අවශ්‍යතාවයක් මත මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තියක් වෙනස් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් මේ තොග ප්‍රමිතිය මෑත කාලේ සංශෝධනය වුණේ මේ වසර කිහිපයකට කලින්. නමුත් මේ වසර 5කට 15කට කලින් තිබුණු තත්ත්වයේ මත ව්‍යාපාරයකට තොග අගය කිරීම සඳහා පදනම් ගණනාවක් තිබුණා. නමුත් මේ පදනම් දෙකකට සීමා කළේ තොග ප්‍රමිතිය සංශෝධනය කිරීම සිදු වූ දවස් ඉඳන්. තොග ප්‍රමිතිය සංශෝධනය කළාම නිර්දේශ කළේ පදනම් දෙකයි. ඒ තමයි FIFO ක්‍රමයයි බරතැබූ සාමාන්‍ය පිරිවැය ක්‍රමය. උතර අපිට මීට කලින් ව්‍යාපාරයක් තොග අගය කිරීම සඳහා තොග ප්‍රමිතිය සංශෝධනය කරන්න පෙර අපිට ව්‍යාපාරයක් තොග අගය කිරීම කරේ අවසන් ලැබීම් ප්‍රථම නිකුත් කිරීම මිල ක්‍රමයට. අපිට LIFO ක්‍රමය, LIFO ක්‍රමයට. නමුත් දැන් තොග ප්‍රමිතිය සංශෝධනය කළායින් පස්සේ මින් ඉදිරියට ව්‍යාපාරයකට තොග අගය කිරීම සඳහා ඉදිරිපත් යොදා ගන්න පුළුවන් පදනම් දෙකයි නම් එකක් බරතැබූ සාමාන්‍ය පිරිවැය ක්‍රමය, අනික මේ FIFO ක්‍රමය. FIFO ක්‍රමය නම් ඊට වෙනස් ක්‍රම භාවිතා කළ සියලුම ආයතනවල සිදු වෙනවා මේ ක්‍රම දෙකෙන් එකක් තෝරගන්න. උතර අනිවාර්යයෙන්ම තමන් මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒ වෙනස් කරන්න සිද්ධ වෙන්නේ මක් නිසාද? ප්‍රමිතියක අවශ්‍යතාවයක් නිසා, නව ප්‍රමිතියක අවශ්‍යතාවයක් නිසා. උතර නව ප්‍රමිතියක අවශ්‍යතාවයක් මත ප්‍රතිපත්ති වෙනස් කිරීමට අවසර තිබෙනවා. මම මේ කතා කරන්නේ ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් කිරීමට තිබෙන අවස්ථා පිළිබඳව. ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් කිරීමට අවසර ලබා දෙන අවස්ථා පිළිබඳව ප්‍රමිතාංක 8. ප්‍රමිතාංක 8 පැහැදිලි ලෙස කියනවා එහෙමනම් ප්‍රමිතියක අවශ්‍යතාවයක් මත, නව ප්‍රමිතියක අවශ්‍යතාවයක් මත මම මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තියක් වෙනස් කරන්නට පුළුවන්. ඒක අවස්ථාවක්. 2 පුදුන් ප්‍රමිතියක අවශ්‍යතාවයකුත් නැහැ. ඒත් එහෙම ප්‍රමිතියක අවශ්‍යතාවයක් නැත්නම් ප්‍රතිපත්තියක් වෙනස් කරන්න බැරිද? පුළුවන්. ප්‍රමිතියක අවශ්‍යතාවයක් නැතත් තමන් මෙතෙක් අනුගමනය කළ ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කිරීමට අවස්ථාවක් තිබෙනවා. මේ ප්‍රමිතිය ඒ බව සඳහන් කරලා තිබෙනවා. ඒ මෙන්න මෙහෙම. දැන් තමන් මේ අලුතෙන් අනුගමනය කරන යන ප්‍රතිපත්තිය තුළින් පෙරට වඩා මූල්‍ය ප්‍රකාශන වලට සාධාරණයක් ඉටු වෙනවා කියලා අවංකවම හැඟෙනවා. තමන් අලුතෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය තුළින් මූල්‍ය ප්‍රකාශයන්ට පෙරට වඩා යහපත් තත්ත්වයක්, පෙරට වඩා සාධාරණයක් ඉටු වෙනවා කියලා හැඟෙනවා නම් ප්‍රතිපත්තිය වෙනස් කරන්න පුළුවන්. වෙනත් විදිහකින් කිව්වොත් මූල්‍ය තත්ත්වය, කාර්ය සාධන ප්‍රතිඵලය, මූල්‍ය තත්ත්වය වෙනස් වීම කියන මූල්‍ය තොරතුරු වලට
අලුත් ප්‍රතිපත්තිය තුලින් පෙරට වඩා සාධාරණයක් ඉටු වෙනවා නම් එතින්දී ප්‍රතිපත්තිය වෙනස් කිරීමට හැකි බව ප්‍රතිපත්තිය වෙනස් කළ හැකි බව ප්‍රමිතංක 8 සඳහන් වෙලා තිබෙනවා. මේ බලන දෙක ආයතනයේ මූල තත්ත්වයේ කාර්ය සාධනයේ හෝ මුදල් ප්‍රවාහ කෙරෙහි පෙරට වඩා විශ්වාසදායී ලෙස තොරතුරු සැපයීම සඳහා වෙනස් කිරීමට අවශ්‍ය වූ විටක අර මම කිව්ව කාරණය කියන අලුත් ප්‍රතිපත්තිය මගින් පෙරට වඩා කාර්ය සාධන ප්‍රතිඵලයේ මූල තත්ත්වයේ මුදල් ප්‍රවාහයන් පිළිබඳ තොරතුරු විශ්වාසනීය ලෙස ඉදිරිපත් කිරීමක් කළ හැකි කියලා හැඟෙන අවස්ථාවලදී තමන් අනුගමනය කළ ප්‍රතිපත්තිය වෙනස් කරන්න පුළුවන්. මෙම අවස්ථා දෙක හැර කිසිදු අවස්ථාවක හිතුමතේට කළමනාකාරීත්වයට හෝ මූල්‍ය ප්‍රකාශන පිළිල කරන අයට මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ අය දිගින් දිගටම තමන්ගේ ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි. මේ අවස්ථා දෙකේදී ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අවසරයක් තිබෙනවා. එහෙනම් තමන් තේරුම් ගන්න ඕනි ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් නොකළ යුතුයි. නමුත් වෙනස් නොකළ යුතුයි කියන එක අදහස් කරන්නේ වෙනස් කරන්න බෑ කියන එක. වෙනස් කරන්න පුළුවන් මේ අවස්ථා දෙකේදී පමණක්. පැහැදිලි නේද? හොඳයි. ඊළඟට දක්වා තිබෙනවා ගිණුම් කරන ප්‍රතිපත්තියක් යම් දවසක වෙනස් කළහොත් එහිදී මූල්‍ය ප්‍රකාශන තුලින් අනාවරණය කිරීමක් කළ යුතුයි කියලා පැහැදිලිව මූල්‍ය මේ ගිණුම් කරන ප්‍රමිතංක 8 සඳහන් වෙලා තිබෙනවා. ආයතනයක් ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් නොකර අනුගමනය කිරීමට උත්සාහ කළ යුතුයි. නමුත් අර ප්‍රමිතියේ දැක්වෙන අවස්ථා දෙකෙන් යම් අවස්ථාවයක් මත ගිණුම් කරන ප්‍රතිපත්තියක් ආයතනයේ යම් දවසක වෙනස් කරනවා නම් අනිවාර්යයෙන්ම මූල්‍ය ප්‍රකාශන මගින් හෙළිදරව් කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඒ කරුණු ගැන තමයි මේ කොටසෙන් කතා කරන්නේ. මෙතින් ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් වීම වලට අදාළව මූල්‍ය ප්‍රකාශ තුල හෙළිදරව් කළ යුතු කරුණු. ආයතනයේ කිසියම් දවසක තමන්ගේ ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කරනවා නම් එහිදී අනිවාර්යයෙන්ම මූල්‍ය ප්‍රකාශ තුලින් හෙළිදරව් කළ යුතු කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි ගිණුම් කරන ප්‍රතිපත්තියේ වෙනස් වීමේ ස්වභාවය. දැන් ගිණුම් කරන ප්‍රතිපත්තිය වෙනස් කළා නම් ඒ වෙනස් කළ ස්වභාවය මොකද්ද මෙතන උනේ? දැන් අපි තුන් තොගාගේ කිරීම සඳහා මෙතෙක් අනුගමනය කළේ ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම මිල ක්‍රමය. ආයතනයේ මෙතෙන් සිට අනුගමනය කරනවා තොගාගේ කිරීම සඳහා බර තැබූ සාමාන්‍ය පිරිවැය ක්‍රමය. ඒතොර අනිවාර්යයෙන්ම කියන්න ඕනේ අපි මේ දක්වා තොගාගේ කිරීම සඳහා අනුගමනය කළේ ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම මිල ක්‍රමය. මෙතෙන් සිට මේම වසරේ සිට තොගාගේ කිරීම සඳහා අපි බර තැබූ සාමාන්‍ය පිරිවැය ක්‍රමය තෝරා ගන්නවා. කියන්නේ අන්න එකයි කියන්නේ. ගිණුම් කරන ප්‍රතිපත්තියේ ස්වභාවය වෙනස් කිරීමට භාජනය කළ ගිණුම් කරන ප්‍රතිපත්තියේ ස්වභාවය අනාවරණය කළ යුතුමයි. දෙක ප්‍රවර්තන හා අනාගත කාලච්ඡේද වලට එමගින් සිදුවිය හැකි මූල්‍යමය බලපෑම. දැන් අපි දන්නවා ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කරන හැම අවස්ථාවකදීම ඒ තුලින් ලාභයට යම්කිසි බලපෑමක් ඇති වෙනවා. ඒතර මෙතින්දී යම් දවසක ප්‍රතිපත්තියක් වෙනස් කිරීමක් කළහොත් ඒ ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා ප්‍රවර්තන වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලට වෙච්ච බලපෑම අනාගත වර්ෂයන්හි මූල්‍ය ප්‍රකාශයන්ට වෙන බලපෑම පැහැදිලිව අනාවරණය කරන්න ඕනේ. අපි දැන් ව්‍යාපාරයේ තොගාගේ කිරීමේ ක්‍රමයේ FIFO ක්‍රමයේ සිට බර තැබූ සාමාන්‍ය පිරිවැය ක්‍රමයට වෙනස් කළාම අවසන් තොගය වෙනස් වෙනවා. අවසන් තොගයගේ එක්ක වැඩි වෙයි නැත්නම් අඩු වෙයි. අවසන් තොගය වෙනස් වෙනවා කියන්නේ ලාභය වෙනස් වෙනවා. අපි තුමු ආයතනයේ මෙතෙක් අනුගමනය කළේ FIFO ක්‍රමය. මේ අවුරුද්දේ FIFO ක්‍රමෙම අගය කළා නම් FIFO ක්‍රමයටම තොග අගය කරා නම් තොගේ වටිනාකම රුපියල් ලක්ෂයයි. දන්නකො මෙතෙක් අනුගමනය කළ ආයතනයේ තොග අගය කිරීමේ ක්‍රමය FIFO ක්‍රමය. FIFO ක්‍රමය. ඒ ක්‍රමයට මේ අවුරුද්ද තොග අගය කිරීම කරලා නම් තොගේ වටිනාකම රුපියල් ලක්ෂයයි. අපි තුමු උදාහරණයක් වශයෙන්. නමුත් ව්‍යාපාරයේ තොග අගය කිරීමේ ප්‍රතිපත්තිය වෙනස් කරනවා බර තැබූ සාමාන්‍ය ක්‍රමයට. එමෙතන WAC ක්‍රමයට weighted average cost කියන එක. එහෙම කර තොග අගය කරාම දැන් තොගේ වටිනාකම 1,50,000ක් වෙනවා. ඒතර අවසන් තොගේ කලින් ක්‍රමයට අනුගමනය කරන්නේ ලක්ෂයයි. තොග අගය කිරීමේ ක්‍රමය වෙනස් වුණා. දැන් තොගේ වටිනාකම 1,50,000යි. අවසන් තොගේ 1,00,000 ඉඳන් 1,50,000 දක්වා වැඩි වෙනවනේ. දැන් පැහැදිලිව මූල්‍ය ප්‍රකාශන වෙනස් වෙනවනේ. එකක් තමයි ලාභය වෙනස් වෙනවා දැන්. අවසන් තොගේ රුපියල් ලක්ෂයයි කියලා අනුගමනය කළාම එන ලාභයයි අවසන් තොගේ 1,50,000යි කියලා අනුගමනය කළාම එන ලාභය එකද? නෑ. අවසන් තොගේ වටිනාකම වැඩි වෙන්න ලාභය වැඩි වෙනවා. පැහැදිලිද? උතොර එන දැන් ලක්ෂයක තිබුණට වඩා 1,50,000ක් වීම තුළ ලාභය 50,000කින් වැඩි වෙනවා. ඒක ප්‍රතිඵලයක් ලාභය වෙනස් වෙනවා. අනිත් පැත්තෙන් වත්කම් කලින් ක්‍රමයට තොග අගය කිරීම කරා නම් මූල තත්ත්ව ප්‍රකාශනයේ
ජංග වත්කම් වල තොගය කියලා දාන ලක්ෂයයිනේ. දැන් දානවා 1,50,000. වත්කම් ලග්ගයත් වෙලා තියෙනවා. ඒතර පැහැදිලිව දැන් අනාවරණය කිරීම තුළ පෙන්වන්න ඕනි එකක් තමයි අපි තොගාගේ කිරීමේ ක්‍රමය වෙනස් කරනවා FIFO ක්‍රමයේ සිට WAC ක්‍රමය දක්වා. ඒක කියන්නේ. දෙක මේ නිසා මේ වසරේ ලාභය රුපියල් 50,000කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම වත්කම් වල ජංග වත්කම් වල අගය ජංග වත්කම් වල තොගේ වටිනාකමත් 50,000කින් වැඩි වෙලා තිබෙනවා. ඒ බව පැහැදිලිව අනාවරණය කරන්න ඕනේ. සමහරක් වල මේ ප්‍රතිපත්ති වෙනස් වීම නිසා ප්‍රවර්තන වස්ත්‍රයේ ලාභ වගේම ප්‍රතිඵලයේ වගේම අනාගත වසරවලත් ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. ඒවත් අනාවරණය කරන්න ඕනේ. તો එහෙම කළොත් තමයි තොරතුරු පරිශීලනය කරන අයට අර තොරතුරු සංසන්දනය කිරීම හැකියාව වැඩි දියුණු වෙන්නේ. දැන් දන්නවා ලාභය වෙනස් වෙලා තියෙනවා. හැබැයි මේ ලාභයේ වෙනස් වීම තුළින් 50,000ක් වෙනස් වෙලා තියෙන්නේ තොගාගේ කිරීම තොග ප්‍රතිපත්තිය වෙනස් වීම නිසා කියලා. දැන් ගිය අවුරුදු ලාභය මේ අවුරුදු ලාභය සංසන්දනය කරනකොට අපි තුන් ගිය අවුරුදු ලාභය තුන ලක්ෂ 5ක් මේ අවුරුදු ලක්ෂ 8ක්. ඒ ලාභය ලක්ෂ 3කී වැඩිනේ. හැබැයි තොගාගේ කිරීම තොග ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා 50,000කින් ලාභය වැඩි වුණානේ. මොකද දැන් මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන අය දන්නවා ගිය අවුරුදු ලාභය ලක්ෂ 5යි මේ අවුරුදු ලාභය ලක්ෂ 8යි ලක්ෂ 3කී වැඩි වුණාට ඉන් 50,000ක් වැඩි වෙලා තියෙන්නේ ආයතනයේ කාර්යක්ෂමතාවය නිසා නෙමෙයි. මේ තොගාගේ කිරීමේ ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා කියලා. අන්න ඒ විදිහට මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන අයට තොරතුරු සංසන්දනය කිරීමේ හැකියාව දියුණු කරන්න තීරණ ගැනීමේ පහසුව වැඩි දියුණු කිරීම සඳහා තමයි මේවා මෙසේ අනාවරණය කළ යුතු වන්නේ. කෙසේ නමුත් මතක තියාගන්න ප්‍රතිපත්තියක් වෙනස් කිරීමක් කරන්න පුළුවන් ප්‍රමිතාංක අට අනුව වෙනස් කිරීමක් කළ හැම අවස්ථාවකදීම ඒ සම්බන්ධයෙන් අනාවරණය කිරීම දෙකක් තියෙනවා. මොකද ප්‍රතිපත්තියේ ස්වභාවය සහ ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා ඇතිවෙච්ච මූල්‍යමය බලපෑම. හොඳයි. අපි දැන් කතා කළේ ප්‍රමිතාංක 8 අදාළව පළවෙනි පරිච්ඡේද ඒ කියන්නේ ගිණුම් කරන ප්‍රතිපත්ති සම්බන්ධව. දැන් අපි ඊළඟ කතා කරමු දෙවන පරිච්ඡේදයේ ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම සම්බන්ධ කරුණු කතා කරමු. ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම ප්‍රමිතාංක 8 කතා කරන දෙවන පරිච්ඡේදය තමයි ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම. ළමයි මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී අපිට සමහරක් සංඛ්‍යා බොහෝමයක් සංඛ්‍යා ඓතිහාසික පිරිවැය පදනම්ම සත්‍ය වටිනාකම් සැලකිල්ලට ගත හැකි වුවත් ඇතැම් සංඛ්‍යා අපට ඇස්තමේන්තු ගත සංඛ්‍යාවලට සීමා වෙන්න සිද්ධ වෙනවා. තවත් විදිහකින් කිව්වොත් මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් කරන සියලුම තොරතුරු හැම මූල්‍ය දත්තයක්ම සත්‍යම තොරතුරු නෙවෙයි. සත්‍ය බොහෝමයක් තියෙන අතරවාරේ ඉන් කිහිපයක් තිබෙනවා ඇස්තමේන්තු කිරීම මත පදනම් වෙච්ච නිර්මාණය වූ සංඛ්‍යා. අපි උදාහරණ කිහිපයක් වශයෙන් අපි ගත්තොත් එකක් තමයි අඩමාන ණය සඳහා වෙන් කිරීම. දැන් වර්තමාන ණයගැතියන්ගෙන් අනාගතයේදී සිදුවිය හැකි බොල් ණය සම්බන්ධයෙන් කරන වෙන් කිරීම අපි කියනවා අඩමාන ණය සඳහා වෙන් කිරීම නැත්නම් හානි කරන අලාභ සඳහා වෙන් කිරීම කියලා. උතර අඩමාන ණය සඳහා වෙන් කරන අගය අපිට ඒක ඇස්තමේන්තුවක් නේ. අපිට හරියටම කියන්න බෑනේ. ලබන අවුරුද්ද ණයගැතියෝ රුපියල් කීයක් බොල් ණය සිදු කරයිද කියලා හරියටම කියන්න බෑනේ. අපි පහුගිය අත්දැකීම් අනුව ඇස්තමේන්තු කරලා ලැබෙනවා. ඒක තමයි කළ හැකි උපරිම දේ. අපි සත්‍ය මිලක්කම ගන්න බෑ. ඒක අනාගතය විසින් තීරණය කරන දෙයක් නේ. නමුත් අපිට මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී යම් යම් සංකල්ප වලට අනුව කටයුතු කරනකොට යම් යම් ප්‍රමිති වලට අනුව කටයුතු කරනකොට අඩමාන ණය සඳහා වටිනාකමක් තීරණය කරන්න වෙනවා. ඒක අපි ඇස්තමේන්තුවක් කරන්නේ. ඒ ඇස්තමේන්තුව 100%ක්ම නිවැරදි වෙන්නත් පුළුවන්. අපි තුමු ගිය අවුරුද්දේ අපි අඩමාන ණය සඳහා ණයගැතියන් සඳහා අඩමාන ණය ඇස්තමේන්තුව කරලා රුපියල් ලක්ෂ 10ක්. දැන් ලක්ෂ 5ක් කියන්නකො. ඇත්තටම බොල් ණය වුණ ලක්ෂ 4ක් වෙන්න පුළුවන්. නමුත් එහෙම නැත්නම් ඉතින් වැඩි වුණා වෙන්නත් පුළුවන්. ඇස්තමේන්තුවක් කියන එක හරියටම 100%ක්ම නිවැරදි වෙන්න පුළුවන්. අඩමාන ණය ඇස්තමේන්තුව. තව අපි වත්කම් ෂෙය කිරීම කරනකොට වත්කමක ෂෙය කිරීම අගය කරනකොට වාර්ෂික ෂෙය ප්‍රමාණය තීරණය කරනකොට අපි වත්කමක ඵලදායී ජීවිත කාලය ඇස්තමේන්තු කරනවානේ. මේ වත්කම ඉදිරි වසර 10ක් ජීවිත කාලයක් තියෙයි. ඉදිරි වසර 5ක් ජීවිත කාලයක් තියෙයි කියලා. ඵලදායී ජීවිත කාලයේ අනුව ෂෙය වාරිකය වෙනස් වෙනවානේ. ඒක ඵලදායී ජීවිත කාලය කියන්නේ ඇස්තමේන්තුවක්. ඒ ඇස්තමේන්තුව සමහරට වෙනස් වෙන්න පුළුවන්. ඇස්තමේන්තුව 100%ක්ම නිවැරදියක් නොවෙන්න පුළුවන්. ඒක සුන්බුන්නගේ අපි ඇස්තමේන්තු කරනවානේ. ඵලදායී ජීවිත කාලය අවසානයේ වත්කම විකිණියක මිල අපි ඇස්තමේන්තුවක් නිකන්නේ. ඒ ඇස්තමේන්තුව මත වත්කම වාර්ෂික ෂෙයාගේ වෙනස් වෙනවානේ. ඒ නිසා මේ ඇස්තමේන්තු කිරීම 100%ක්ම නිවැරදි
නොවෙන්න පුළුවන්. නමුත් ඇස්තමේන්තු කිරීම කළ යුතු වෙනවා. හරිද? ඒතර ගිණුම් කරන ඇස්තමේන්තු පිළිබඳව ගිණුම් කරනදී නොයෙකුත් සංඛ්‍යා ඇස්තමේන්තු මත සංඛ්‍යා වෙනවා. ඇස්තමේන්තු කිරීමේදී ලබාගත හැකි ආසන්න මහා විශ්වාසදායී තොරතුරු මත ඒ විනිශ්චය ලබා ගන්නවා. දැන් ඇස්තමේන්තුව ගන්නකොට අපිට ආසන්නතම ඒ වගේම විශ්වාසදායී තොරතුරු අනුව අපි ඇස්තමේන්තු කිරීම කරනවා. ඵලදායී ජීවිත කාලය තීරණය කරනකොට අපි දන්නා තොරතුරු අනුව සලකිලිටගෙන ආසන්නතම නව තොරතුරු පදනම් කරගෙන අපි ඇස්තමේන්තුව කරනවා. හරිද? ඒ වගේම දැන් මේ ඇස්තමේන්තු මේවා ඇස්තමේන්තු වල නිසා මේ ඉලක්කම් ඇස්තමේන්තු වල නිසාම වරින් වර මේවා සමාලෝචනය කරන්න ඕනේ. සංශෝධනය කිරීමට භාජනය කරන්න ඕනේ. ඒ කියන්නේ මූල්‍ය වර්ෂ අඩුතරමින් වසරකට වතාවක්වත් ඒ තමන් සිදු කළ ඇස්තමේන්තුව නැවත සලකා බැලීමක් කරන්නට ඕනේ. සමහරක් විට නැවත සලකා බැලීමේදී අර පෙර ඇස්තමේන්තුව ඇතැම් විට වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි තුමු ගිය අවුරුද්දේ අපි තීරණය කළා ගිය අවුරුද්දේ යන්ත්‍රයක් ගත්තා. යන්ත්‍රය සඳහා යන්ත්‍රයේ ඵලදායී ජීවිත කාලය අවුරුදු 10ක් කියලා අපි තීරණය කළා. අවුරුද්දක් හෝ දෙකක් ගත වුණායින් පස්සේ සමහර අපිට හිතෙනවා මේ ඇස්තමේන්තුව නිවැරදි නැහැ කියන එක. අවුරුදු 10ක් කියලා අපි කිව්වට සමහර අවුරුදු 10ක් නෙමෙයි අවුරුදු 7ක් වෙන්න පුළුවන් ඵලදායී ජීවිත කාලය. අවුරුදු 5ක් වෙන්න පුළුවන්. නැත්නම් 10ට වැඩි වෙන්න පුළුවන්. මේ නිසා ඇස්තමේන්තු කියනවා වරින් වර වෙනස් කිරීමක් කරන්න ඕනේ. වෙනස් කිරීමක් නෙමෙයි සමාලෝචනයක් කරන්න ඕනේ. ඒ සමාලෝචනයේ සිදු කිරීම තුළින් අපිට හැඟෙනවා නම් අර පෙරගත්තු ඇස්තමේන්තුවට වෙනසක් කළ යුතුයි කියලා, ගැළපීමක් කළ යුතුයි කියලා හිතනවා නම් ඒ ගැළපීම කරන්න ඕනේ. ඒ ගැළපීම තමයි අපි කියන්නේ ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම කියලා. ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම. කලින් ඇස්තමේන්තු කරනවා වරින් වර සමාලෝචනය කරනවා. සමාලෝචනයේදී අපිට හැඟී යනවා නම් පෙර ඇස්තමේන්තුවට සංශෝධනයක් කළ යුතුයි කියලා. එහෙනම් අපි ඒක හඳුන්වනවා මොකද ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක් ලෙස. සංශෝධනය කිරීම නිසා මොකද්ද වෙන්නේ? අපේ වත්කමේ ධාරණාගේ වගකීම් වල තිබුණු ධාරණාගේ ගැළපීමක් කරන්න වෙනවා. සංශෝධනය කරනකොට මෙයාගේ වෙනස් වෙනවනේ. වත්කම් හා වගකීම් වල හිමිකම් වල ධාරණාගයන්ට දැන් ධාරණාගේ දැන්ට දහඳවාත වෙනාගෙන දැන්ට පවත්නාගේනේ. ඒක වෙනස් වීමක් කරන්න වෙනවා. එහෙමනම් මේ ඇස්තමේ දැන්ට පවතින වත්කමක වගකීමක හිමිකමක ඇස්තමේන්තුවක් නව තත්ත්වයේ මත නව තක්සේරු මත වෙනස් කිරීමක් තුළින් පවතින ධාරණාගයට ඇති කරන වෙනස් වීම ඇති කරන ගැළපීම අපි කියනවා ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක් කියලා. මේ බලන්න. මේන වත්කම් වගකීම් ආශ්‍රිත අපේක්ෂිත අනාගත ප්‍රතිලාභ හා බැඳීම් ඒ වස්තුවේ අනාගත අපි අපේක්ෂා කරන අනාගත ප්‍රතිලාභ හා බැඳීම් සම්බන්ධව වර්තමානයේදී පවතින තත්ත්වය අනුව තක්සේරු කිරීමේදී වත්කමක හෝ වගකීමක ධාරණාගේ සඳහා අවශ්‍ය වන ගැළපීමක් ගිණුම් කරන ඇස්තමේන්තුවක වෙනස් වීමක් ලෙස හඳුන්වයි. ඒ කියන්නේ දැන් වත්කමක අනාගත ප්‍රතිලාභ අපි තු අනාගත ප්‍රතිලාභ අවුරුදු 5යි. දැන් තීරණය කරන අවුරුදු 3යි කියලා. ඒතර ප්‍රතිලාභ වෙනස් වෙනවනේ එතකොට. හරිද? එහෙම නැත්නම් වගකීම් සම්බන්ධයෙන් බැඳීම්. ඒ වෙනස් වීමක් නිසා වර්තමාන පවතින තත්ත්වයේ තක්සේරුවට වෙනස් වීම තුළින් වර්තමානයේ පවතින ධාරණාගයට අපි ගැළපීමක් කරනවා නම් අන්නේ ගැළපීම අපි කියන මොකද්ද? ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක්. දැන් උදාහරණ තමයි වත්කමක ඵලදායී ජීවිත කාලයේ ඇස්තමේන්තු වෙනස් කිරීම. ණයගැතියන් සඳහා අඩමාන ණය සඳහා කරන වෙන් කිරීම ඇස්තමේන්තු වෙනස් කිරීම. වත්කමක සුන්බුන්නගේ සඳහා සිදු කළ ඇස්තමේන්තුව වෙනස් කිරීම. ප්‍රතිඥාභාර වෙන් කිරීම සඳහා සිදු කළ ඇස්තමේන්තුව වෙනස් කිරීම. සේවක පාරිතෝෂික සඳහා වෙන් කළ ඇස්තමේන්තුව වෙනස් කිරීම. සේවක නඩුවක් තියෙනවා උසාවියේ ඒ සඳහා වෙන් කළ වන්දි වෙන් කිරීම ඇස්තමේන්තුව වෙනස් කිරීම. ওই විදිහට අපි මීට පෙර සිදු කර ඇස්තමේන්තුවක් පසු කාලයකදී මෙන්න මේ කරුණු නිසා වෙනස් වීමකට භාජනය කරනවා නම් එහිදී පවතින වත්කම් වගකීම් වල ධාරණාගයන්ට ගැළපීමක් කරන්න වෙනවා. ඒ කරන ගැළපීම අපි හඳුනා ගන්නවා ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක් වශයෙන්. පැහැදිලි නේද? මේ තියන්නේ ඇස්තමේන්තු වෙනස් කිරීම සඳහා නිදසුන් බොල් ණය අඩමාන ණය තොග යල් පැනීම සඳහා සිදු කරන ඇස්තමේන්තු මූල්‍ය වත්කම වගකීම් වල සාධාරණාගය සම්බන්ධයෙන් කරන ඇස්තමේන්තු සේවන වත්කම් මේ අනාගත ආර්ථික ප්‍රතිලාභ වල පරිභෝජන රටාව හා ඒවායේ ජීවිත කාලය සම්බන්ධ ඇස්තමේන්තු ප්‍රතිඥාභාර බැඳීම් සඳහා ඇති කරන ඇස්තමේන්තු වගේ ඇස්තමේන්තු ගණනාවක් මුල් ප්‍රකාශව තිබෙනවා. ඒවා ඇති කරන වෙනස් වීමක් තමයි ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක් කියලා අපි කියන්නේ.
ඊට බලනවා ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමකට හේතු වන සාධක. ඇයි මේ ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් කිරීමක් කරන්නේ? මම කියවනේ ගිණුම් කරන ඇස්තමේන්තුවක් වරින් වර සමාලෝචනය කරන්න ඕනේ. වරින් වර නැවත සලකා බැලීමක් කරන්නට ඕනේ. එසේ සලකා බලනකොට පෙර ඇස්තමේන්තුවේ වෙනසක් අපි දකිනවා හේතු දෙකක් නිසා. එක්ක නවතොරතුරු නිසා, එකක් නවතොරතුරු ලැබීමක් නිසා. අපිට මේ වත්කම සම්බන්ධව මේ වගකීමක් සහ වගකීම සම්බන්ධව ලැබිලා තියෙන අලුත් තොරතුරු අනුව අපිට පෙර ඇස්තමේන්තුවේ වෙනසක් කිරීම අවශ්‍යයි කියලා හිතෙන්න පුළුවන්. දැන් අපි ළඟ පරිගණක යන්ත්‍රයක් අපි මිලදී ගත්තා අවුරුදු 3කට කලින් අපේ ජීව කාලය අවුරුදු 5ක් කියලා තීරණය කළා. නමුත් මේ පස්සේ තේරුණා මේ පරිගණකවල ජීවිත කාලය එකක් නෙමෙයි කියලා අලුතෙන් එන තොරතුරු අනුව අලුතෙන් එන වාර්තා අනුව අපිට හැඟෙනවා. දැන් අපේ ජීවිත කාලය වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒක හේතුවක්. අනික තමයි නව ප්‍රවණතා නිසා අලුත් ප්‍රවණතා නිසා දැන් පරිගණක සම්බන්ධ පරිගණක තාක්ෂණය ලෝකයේ ඉතා වේගෙන්ම වෙනස් වන තාක්ෂණයේ පරිගණක තාක්ෂණය. ඒතර පරිගණකයක ජීව කාලය දැන් මුල් කාලවලදී ජීව කාලේ මුලින්ම අවුරුදු 10ක් වශයෙන් තීරණය කළා ඊළඟට අවුරුදු 5ක් තීරණය කළා අවුරුදු 3 දැන් සාමාන්‍ය අවුරුද්දක් ඔය ගන්න අවස්ථා තියෙනවා. හේතුව පරිගණකේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් තාක්ෂණය වෙනස් වෙනවා. නව ප්‍රවණතාවය නැති වෙන තාක්ෂණය සම්බන්ධයෙන්. ඒතර තාක්ෂණයේ වේගයෙන් වෙනස් වෙනකොට අර පැරණි පරිගණකේ අපි තබා ගැනීම අපිට අවශ්‍යදායකයි. අලුත් තාක්ෂණයට අපිට යන්න බැරි වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ජීව කාලය වෙනස් කරන්න වෙනවා. උන්ට වත්කම ඒ වත්කම බැහැර කරලා අලුත් වත්කමක් ගන්න සිද්ධ වෙනවා. මේ නිසා මේ නව තොරතුරු ලැබීම හේතුවෙන් අපි ඇස්තමේන්තු සිදු කරන ලද වත්කම හෝ වගකීම සම්බන්ධයෙන් නව තොරතුරු ලැබීම හේතුවෙන් හෝ නව ප්‍රවණතා ඇතිවීම හේතුවෙන් හෝ පෙර කළ ඇස්තමේන්තුව වෙනසක් සිද්ධ කරන්න වෙන අවස්ථා තිබෙනවා. ඒ තමයි ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම කියලා අපි සලකන්නේ ඒවා. නේද? හරි. ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් කිරීමකදී සලකා බලන කරුණු කීපයක් තියෙනවා. ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් කිරීමක් සිද්ධ කරනකොට සලකා බලන සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ගිණුම් කරන්නේදී මෙම සංඛ්‍යාවන්හි සාධාරණ ඇස්තමේන්තු වෙනස් කිරීමක් අත්‍යවශ්‍ය වේ. වරින් වර මෙම ඇස්තමේන්තු සංශෝධනය කිරීම අවශ්‍ය වේ හැක. කියන්නේ ගිණුම් කරන ඇස්තමේන්තු වරින් වර වෙනස් කිරීමක් සිදු කිරීමට අවශ්‍ය වෙන නිසා ඒවා වරින් වර සමාලෝචනය කිරීමක් අවශ්‍යයි. ඇස්තමේන්තුවක් කරලා පැත්තකට දියන්න බෑ. වරින් වර සමාලෝචනය කිරීමක් සිදු කළ යුතුයි. ඒතකොට සාධාරණ නගයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් කමක් ලැබෙනවා. නැත්නම් අර පෙර කී ඇස්තමේන්තු මත හිතගත්තාම ඒක කොයිතරම් වර්තමාන තත්ත්වයට වඩා වෙනස් වුණත් ප්‍රායෝගික නොවුණත් පෙර ඇස්තමේන්තු හිටියොත් අපේ ඉදිරිපත් කරන මූලතොරතුරු වල අගයන් සාධාරණ නැහැ. ඒ නිසා ඇස්තමේන්තු කරන්න ඕනේ වරින් වර සමාලෝචනය කරන්න ඕනේ කියන එක තමයි මේ කියන්නේ. දෙක ඇස්තමේන්තු නිවැරදි කිරීම පෙර කාලච්ඡේදයට සම්බන්ධ නොවන අතර ඒ වැරදි නිවැරදි කිරීමක්ද නොවේ. ඊටම වැදගත් කාරණයක්. දැන් අපි ඇස්තමේන්තු වෙනස් කිරීමක් සිදු කළාම මේ වෙනස් වීමෙන් ඇතිවන බලපෑම කිසිසේත්ම පෙර කාලච්ඡේදවලට ගලපන්නේ නැහැ. දැන් අපි වත්කමේ ඵලදායී ජීවිත කාලය වෙනස් කළා හිතන්නකෝ. වත්කමේ ඵලදායී ජීවිත කාලය වෙනස් කළාම එයින් ඇතිවන බලපෑම පසුගිය වර්ෂ වලට සම්බන්ධ කරන්නේ නැහැ. සම්බන්ධ කරන්නේ සමහරක් ඒවා මේ අවුරුද්ද විතරමයි. සමහරක් ඒවා ප්‍රවර්තන වර්ෂය හා ඉදිරි කාලවලට. අතීතයේ බලපෑමක් එයින් සිදුවන්නේම නැහැ. හොඳට මතක තියාගන්න ගිණුම් කරන ඇස්තමේන්තුවක් වෙනස් වීමක් කිසි විටකත් පෙර කාලච්ඡේද වලට සම්බන්ධතාවයක් නැහැ. ඒ වගේම ගිණුම් කරන ඇස්තමේන්තුවක වෙනස් වීමක් සිදු කිරීම වැරදි නිවැරදි කිරීමක් වශයෙන් සලකන්නේත් නැහැ. ගිණුම් කරන ඇස්තමේන්තුවක් වෙනස් කිරීම වරදක් නිවැරදි කිරීමක් නෙමෙයි. අපි වැරදි නිවැරදි කිරීම හඳුන්වනවානේ. ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම ඒ ගණයට දාන්න බෑ මේක. මෙය ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක්. එය වැරදි නිවැරදි කිරීමක් වශයෙන් සලකන්නේ නැහැ. ඒ වගේම පසුගිය කාලච්ඡේදයට අදාළ වෙන්නේ නැහැ. 3 ප්‍රායෝගිකව ඇතොම් වෙනස් වීම ගිණුම් කරන ඇස්තමේන්තුවක වෙනස් වීමක්ද ගිණුම් කරන ප්‍රතිපත්තියක වෙනස් වීමක්ද යන නිගමනය කිරීම අපහසු වූ විට එම වෙනස ගිණුම් කරන ඇස්තමේන්තුවක වෙනසක්සේ සැලකිය යුතුය. ඒක තමයි වැදගත්. ප්‍රායෝගිකව මෙන්න මේ වෙනස් වීම හඳුනා ගන්නකොට අපි දැන් මීට මොහොතකට කලින් කතා කරන්නේ ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් වීම. ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන් කියලා කිව්වනේ. ඒ වගේම දැන් අපි කතා කරනවා ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම. සමහර තැන්වලදී සමහරක් සිද්ධි සම්බන්ධව අපිට ගැටලුවක් මත වෙනවා මේක ප්‍රතිපත්ති වෙනස් වීමක්ද එහෙම නැත්නම් ඇස්තමේන්තු වෙනස් වීමක්ද කියලා. එසේ දෝලණය වෙන විට හරියටම නිශ්චිතව හඳුනා ගන්න බැරි නම් මේක ප්‍රතිපත්ති වෙනස් වීමක්ද එහෙම නැත්නම් ඇස්තමේන්තු වෙනස් වීමක්ද කියලා නිශ්චිතව හඳුනා ගන්න බැරි තැන්වලදී මේ ප්‍රමිතියම නිර්දේශ කරනවා එය ගිණුම් කරන ඇස්තමේන්තු වෙනසක්සේ හඳුනා ගන්න කියලා.
තේරෙනවද? අපිට සැකයක් තියෙනවා නම් මේක ප්‍රතිපත්ති වෙනස් වීමක්ද ඇස්තමේන්තු වෙනස් වීමක්ද කියලා. එතින්දී සැකේ වාසිය දෙන්න කෙනෙක් කොහටද? ක්‍රම තෝරගන්න මොකද්ද? ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක් වශයෙන්. දැන් උදාහරණයක් වශයෙන් මම දක්වලා තියෙනවා ක්ෂය ක්‍රමයේ වෙනස් වීම. ආයතනයේ වත්කම් ක්ෂය කිරීම සඳහා යොදා ගන්නා ක්ෂය ක්‍රමය. සරල මාර්ග ක්ෂය ක්‍රමය, හීනවන ක්ෂය ක්‍රමය කියලා තියෙනවා ක්ෂය ක්‍රම කීපයක්. ඉතින්දී ක්‍රමයේ වෙනස් වෙන්න පුළුවන්. දැන් ක්ෂය ක්‍රමයේ වෙනස් වීම ප්‍රායෝගිකව මතුවෙන ගැටලුව මේක ප්‍රතිපත්ති වෙනස් වීමක්ද ඇස්තමේන්තු වෙනස් වීමක්ද කියන එක. එතින්දී ප්‍රමිතිය කියනවා ක්ෂය ක්‍රමයේ වෙනස් වීම ඇස්තමේන්තු වෙනස් වීමක් වශයෙන් ගන්න. ඒක දෙපැත්තටම දෝලණය වෙනවනේ. ඇස්තමේන්තු වෙනස් වීමක් වශයෙන් ගන්න එක කියනවා. මෙන්න මේ කරුණු සැලකිලිට ගත යුතුයි ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් කිරීමකදී. මොකද්ද? එක ඇස්තමේන්තුවක් කරාම වරින් වර සමාලෝචනය කළ යුතුයි. දෙක ඇස්තමේන්තු වෙනස් වීම බලපෑම් පසුගිය වර්ෂයන්ට සම්බන්ධ නොකරගත යුතුයි. වගේම ඇස්තමේන්තු වෙනස් වීම ගිණුම් කරන වැරදි නිවැරදි කිරීමක් වශයෙන් සලකන්නේ නැහැ. තුන ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් වීමක්ද ඇස්තමේන්තු වෙනස් වීමක්ද කියලා නිශ්චිතව හඳුනාගන්න බැරි අවස්ථාවක එවැනි සිද්ධීන් අපි සලකන්නේ එම වෙනස් වීම සලකන්නේ මොකද්ද? ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම වශයෙන්. හොඳයි. ඊළඟට බලන්න ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම වලදී ගිණුම් කරන කටයුතු සිදු කළ යුතු ආකාරය. ඉතාමත් වැදගත්. ව්‍යාපාරික ගිණුම් කරන ඇස්තමේන්තුවක් වෙනස් වීම කළාම ගිණුම් කරන ඇස්තමේන්තුවක් වෙනස් වූ විට ගිණුම් කරන කටයුතු සිදු කරන ආකාරය ගැන නිර්දේශ මේ ප්‍රමිතිය ඉදිරිපත් කරලා තිබෙනවා. ගිණුම් කරන ඇස්තමේන්තුවක වෙනස් වීමක් මෙන්න මේ විදිහට තමයි ගිණුම් තැබීම් කටයුතු කළ යුතු වන්නේ කියලා කරුණු තුනක් දක්වනවා. පළවෙනි කාරණය හොඳට අහගන්න. වෙනස බලපාන්නේ වෙනස සිදුවන කාලච්ඡේදයට පමණක් නම් එම කාලච්ඡේදයේ ලාභයට හෝ අලාභයට ගැලපීම කළ යුතුයි. දැන් අපි ඇස්තමේන්තු වෙනසක් කළාම වෙනසක් වෙනවනේ. කලින් ඇස්තමේන්තුවයි දැන් ඇස්තමේන්තුවයි. ඒ වෙනස ප්‍රවර්තන වර්ෂයට පමණක් බලපාන වෙනසක් නම් ඒ ප්‍රවර්තන වර්ෂයේ ලාභයට පමණක් ගැලපීම කළ යුතුයි. තේරෙනවද? ඒක කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් මෙතන උදාහරණ වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ ණය ගැතියන් සඳහා හානි කරන ලාභ. වෙළඳ ලැබිය යුතු දෑ මත කරන හානි කරන ලාභ සඳහා වෙන් කිරීම. සඳහා ඉඩ හැරීම. ඒ කියන්නේ බොල් නැස අඩමාන ණය වෙන් කිරීම. එතෙන්දී ඒවායේ වෙනස් වීම ප්‍රවර්තන වර්ෂයේ ලාභයට පමණක්ම ගැලපිය යුතුයි. ඒ කියන්නේ මේ අස්තමේන්තුව වෙනස් වීමෙන් ඇති කරන බලපෑම ප්‍රවර්තන වර්ෂයට පමණක් සිදු විය යුතුයි. දැන් අපි ණයගැතියන් සඳහා අඩමාන ණය වෙන් කරනවා වෙන් කරලා තිබුණා රුපියල් 5000ක්. මොකද ඇත්තටම බොල් ණය වුණා රුපියල් 6000ක්. ඒතර 1000ක වෙනසක් ආවනේ අස්තමේන්තුවයි සත්‍යගේ. ඒතර එතෙන්දී වෙනස් වීම මේ වසරේ ලාභයට පමණක්ම ගැලපිය යුතුයි. තේරෙනවද? එමෙතන අඩමාන ණය වෙන් කිරීම කලින් 10%, දැන් 12ක් කරනවා. ඒ වෙනස් වීම ප්‍රවර්තන වසරේ ලාභයට පමණක් ගැලපීම කළ යුතුයි. ඒ කියන්නේ ප්‍රවර්තන වසර වෙනස බලපාන්නේ ප්‍රවර්තන වර්ෂයේ පමණක් නම් එම වෙනස් වීම ප්‍රවර්තන වර්ෂයේ ලාභයටම ගැලපීම කළ යුතුයි. දෙක වෙනස බලපාන්නේ වෙනස සිදු කාලච්ඡේදයේ හා ඉදිරි කාලච්ඡේදය සඳහා නම් එක් කාලච්ඡේදයේ ලාභයට අලාභයට ඇතුළත් කරමින් ප්‍රවර්තන වර්ෂ හා අනාගත වර්ෂ සඳහා අදාළ වන පරිදි හඳුනාගත යුතුයි. ඒ කියන්නේ මේ ගිණුම් කරන ඇස්තමේන්තුවේ වෙනස් වීම බලපාන්නේ ප්‍රවර්තන වර්ෂයට වගේම ඉදිරි කාලවලටත් බලපානවා නම් එතෙන්දී ප්‍රවර්තන වර්ෂයේ ලාභයට හා ඉදිරි කාලවල ලාභයට වෙනස් වීම ගැලපීම කළ යුතුයි. දැන් උදාහරණ වශයෙන් වත්කමක ඵලදායී ජීවිත කාලය අපි කලින් තීරණය කළා අවුරුදු 5යි ඉස්සරහට අවුරුදු 5යි කියලා. දැන් නව ඇස්තමේන්තු වෙනස් වීමක් කරාම දැන් කාලය අවුරුදු 3යි. එහෙනම් ඉදිරි අවුරුදු 5කින් ෂෙයා කරන්න තිබුණු වටිනාකම දැන් අවුරුදු 3කින් ෂෙයා කරන්න වෙනවා. එහෙනම් ඒ බලපෑම මේ අවුරුද්දටයි ඉදිරි අවුරුදු වලටයි ගලපනවා සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ වසර කිහිපයක් සඳහා බලපානවා ඒත් අතීතයට යන්නේ නැහැ. පහුගිය අවුරුදු වල මූල ප්‍රකාශ වල දැන් ආයි වෙනස්කම් කරන්නේ නැහැ. මේ ගිණුම් කර ඇස්තමේන්තු වෙනසක් නේ. වෙනස්කම් සිදු කරනවා නම් වෙනස්කම් සිදු කරන්නේ ප්‍රවර්තන වර්ෂයට ඒ වගේම අනාගත වර්ෂවලට. ප්‍රවර්තන වර්ෂයට පමණක් බලපාන සිද්ධියක් නම් ප්‍රවර්තන වර්ෂය විතරමයි. ප්‍රවර්තන වසරට වගේම අනාගත වර්ෂයන්ට බලපානවා නම් ප්‍රවර්තන වසර හා අනාගත වර්ෂයන්ට ගැලපීම කරන්න ඕනේ. මේක උදාහරණ දේපල පෙරත උපකරණ ප්‍රයෝජනවත් ජීවිත කාලය වෙනස් වීම මගින් වාර්ෂික ෂෙයා ප්‍රමාණය වෙනස් වීම. මේ අවුරුද්දේ ඉදිරි අවුරුදු වලයි. ඒ දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය වෙනස වත්කම් හා වගකීම් වෙනස් වීමකට බලපාන්නේ නම් ස්කන්ධ අයිතමයකට සම්බන්ධ වන්නේ නම් වත්කම් වගකීම් වගේ ස්කන්ධ අයිතමයකට හිමිකමට සම්බන්ධ වන්නේ නම් එම වෙනස් වීම සිදු වූ කාල පරිච්ඡේදයේ වත්කම් වගකීම් හා ස්කන්ධ අයිතමයන්ගේ ධාරණ අගයට ගැලපීම වෙනස් වීම ගිණුම්ගත කළ යුතුයි. ගිණුම් කරන අයිතමේ වෙනස් වීම නිසා වත්කම් වගකීම් හිමිකම්ද වෙනස් වන්නේ නම්
අනිවාර්යයෙන්ම ඒ වායේ ධාරණාගයට ගැලපීම කරලා ඉදිරිපත් කිරීම කරන්න ඕනේ. දැන් උදාහරණ වශයෙන් අඩමාන ණය සඳහා වෙන් කිරීම සිදු කළාම ණයගැති වත්කම වෙනස් වෙනවා. ජීව කාලය වෙනස් වුණාම ධාරණ වත්කමේ ධාරණාගය වෙනස් වෙනවා. ඒවා මේ ප්‍රවර්තන වසරේ වත්කම් වගකීම් හිමිකම් වලට ගැලපීම සිදු කළ යුතුයි. මේ තමයි ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමකදී ගිණුම් කරන කටයුතු සිදු කළ යුතු ආකාරය. පැහැදිලි නේද? කරුණු තුනයි තියෙන්නේ. එක ප්‍රවර්තන වසර බලපානවා නම් ඒ අවුරුදු ලාභයට ගලප ගන්න ඕනේ. දෙක ප්‍රවර්තන හා ඉදිරි වර්ෂවල බලපානවා නම් ප්‍රවර්තන වසර හා ඉදිරි වර්ෂවල ලාභයට ගලපීම කරන්න ඕනේ. තුන වෙනස් වීම නිසා වත්කම් වගකීම් හිමිකම් අගයන් වෙනස් වෙනවා නම් ඒවායේ ධාරණාගයට ගැලපීම කරලා ඉදිරිපත් කරන්න ඕනේ. පැහැදිලි නේද? හොඳයි. ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම සම්බන්ධව මූල ප්‍රකාශවල අනාවරණය කළ යුතු කරුණු. දැන් මේ ප්‍රමිතියේ සඳහන් කරන කරුණු තුන සම්බන්ධයෙන්ම ගිණුම් කරන ප්‍රතිපත්ති ඒ වගේම ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම මේ වගේ වැරදි සම්බන්ධව මූල ප්‍රකාශන තුල අනාවරණය කළ යුතු කරුණු මෙන්න මේවා කියලා ප්‍රමිතියම සඳහන් වෙනවා. ගිණුම් කරන ඇස්තමේන්තු සම්බන්ධයෙන් යම් වෙනසක් කරනවා නම් ප්‍රමිතියේ සඳහන් කරනවා ඒ සම්බන්ධයෙන් අනාවරණය කළ යුතු කරුණු මොනවාද කියන එක. කරුණු දෙකක් ගැන කියවෙනවා. එක තමයි ඇස්තමේන්තු වෙනස් කිරීමට හේතු වූ සාධක. ඇයි ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් කළේ? ඒ වෙනස් කිරීමට හේතු වූ සාධක අනාවරණය කරන්න ඕනේ. මෙන්න මේ හේතුව නිසා අපි වත්කමේ ජීව කාලය වෙනස් කරනවා. මෙන්න මේ හේතුව නිසා අපි අඩමාන ණය ප්‍රතිශතය වෙනස් කරනවා. මෙන්න මේ හේතුව නිසා කෙනෙක් ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමට තුඩු දුන් සාධකය සඳහන් කරන්නට ඕනේ. කියන්නේ හිතුමනාපට ඇස්තමේන්තු වෙනස් කළා කියන එක නෙමෙයි, යම් යම් තාර්කික හේතු මත තමයි වෙනස් වීම කරලා තියෙන්නේ. මම කියන්නේ ඇස්තමේන්තු වෙනස් වීමකට බලපාන්නේ කාරණා දෙකයිනේ. නවතොරතුරු නිසා නව ප්‍රවණතාව නිසා. ඒතොර ඒ වයින් එකක් තමයි වෙනවා ඇත්තේ. ඒ වයින්ට අදාළ කරුණක් තමයි වෙනස් වීමකට හේතුව වෙන්නේ. ඒ හේතුව මොකද කියලා සඳහන් කරන්න ඕනේ. දෙක, ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම නිසා මූල්‍ය ප්‍රතිඵලයට සිදු වූ බලපෑම. අපි දන්නවා ඇස්තමේන්තු වෙනස් කරාම ලාභය වෙනස් වෙනවානේ. මූල තත්ත්වය වෙනස් වෙනවා. ඒ මූල්‍ය ප්‍රතිඵලයට වෙච්ච බලපෑම අනාවරණය කරන්න. මේ තියෙන්නේ ඇස්තමේන්තු වෙනස් කිරීම නිසා මූල ප්‍රකාශ වලට ඇති වෙන බලපෑම. ඒ මූල ප්‍රතිඵලයට මූල තත්ත්වයට මූල තත්ත්වය වෙනස් වීම වලට ඇති වෙන බලපෑම. කිතිමුකුත් මූල ප්‍රකාශ වලට ඇති වෙන බලපෑම අනාවරණය කරන්න ඕනේ කෙටියෙන්. හැදුනේ නේද? හරි. ඔය තමයි ගිණුම් කරන ඇස්තමේන්තු සම්බන්ධව ගිණුම් කරන ප්‍රමිතියේ නිර්දේශ. දැන් මම කිව්වා මේ ප්‍රමිතියේ නිර්දේශ ඉදිරිපත් කරනවා කරුණු තුනක් ගැන. එකක් ගිණුම් කරන ප්‍රතිපත්ති පිළිබඳව, දෙක ගිණුම් කරන ඇස්තමේන්තු පිළිබඳව, තුන්වෙනි එක තමයි වැරදි. අපි ඊළඟ බලමු වැරදි සම්බන්ධව ප්‍රමිතියේ අදහස් කරන කරුණු මොනවාද කියලා. ළමයි මෙතන වැරදි කියලා අදහස් කරන්නේ එකපාරටම අපිට ඔළුවට ගිණුම් කරන වැරදි කියලා. මේ ගිණුම් කරන වැරදි කියලා නෙමෙයි මේ කතා කරන්නේ. අපි සාමාන්‍යයෙන් කතා කරන ගිණුම් කරන වැරදි තියෙන්නේ. ඒව නෙමෙයි මේ. ප්‍රමිතියේ වැරදි කියලා අදහස් කරන්නේ පෙර ගිණුම් කාලච්ඡේදවල මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීමේදී සිදු වී ඇති වරදක් ප්‍රවර්තන වර්ෂයේදී අනාවරණය වීම. පෙර වර්ෂ එකක් හෝ ඊට වැඩි ගණනාවක මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීමේදී සිදු වී ඇති යම් දෝෂයක් වරදක් ප්‍රවර්තන වර්ෂයේදී අනාවරණය වෙලා නම් ඒවා අපි සලකනවා වැරදි කියලා. කෙටිගොත් පෙර කාලච්ඡේදවල වැරදි. පෙර ගිණුම් වර්ෂයන් අදාළ වැරදි මෙතින්. මෙන් අදහස් කරන්නේ එම කාල පරිච්ඡේද සඳහා මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට අනුමත කළ අවස්ථාවේදී පැවති. කියන්නේ මේ සලකා බලන කාලච්ඡේදයේ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරලා අනුමත කරන අවස්ථාවේදී අපි හඳුනගෙන තියෙන්නේ. කියන්නේ මූල්‍ය ප්‍රකාශ තාම ඉදිරිපත් කළා නැහැ, ප්‍රසිද්ධ කළා නැහැ. ඊට කලින් අපි හඳුනගෙන තිබෙන එම මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීම සැලකිලිට ගනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි තොරතුරු භාවිතා නොකිරීම හෝ නියම ලෙස භාවිතා නොකිරීම නිසා පෙර කාලච්ඡේද එකක් හෝ කිහිපයක තිබිය හැකි අත්හැරීම් සහ තොරතුරු සාවධ ලෙස දක්වා තිබීමයි. මෙම වැරදි වලට ගණිතමය දෝෂ, ගිණුම් කරන ප්‍රතිපත්ති භාවිතා කිරීමේ දෝෂ, අතපසු වීම, කරුණු වැරදි ලෙස අර්ථකථනය කිරීම සහ වංචා අයත් වේ. දිග වාක්‍යයක් නේ මම කිව්වේ නේද? ඒ කියන්නේ ප්‍රවර්තන වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීම කරලා අනුමත කරන අවස්ථාවේදී හඳුනා ගන්නවා පෙර ගිණුම් කාලච්ඡේදයක හෝ කිහිපයක මූල්‍ය ප්‍රකාශ පිළිවෙල කිරීමේදී අර සිදු වුණායයි කියන එක්ක අත්හැරීම් සිදු වෙලා තිබෙනවා. එහෙම නැත්නම් මේ ගිණුම් කරන ප්‍රතිපත්ති වරදවා වටහාගෙන වාර්තා කරලා තිබෙනවා. එහෙම නැත්නම් ගණිතමය දෝෂ තිබිලා තියෙනවා.
පෙර ගිණුම් කාලච්ඡේදවල තිබිච්ච ගණිතමය දෝෂ, ගිණුම් කරන ප්‍රතිපත්ති භාවිතය කිරීමේ ඇතිවලා තියෙන දෝෂ, අතපසුවීම්, කරුණු වැරදිව අර්ථකථනය කිරීම සහ උවමනාවෙන් සිදු කළ වංචා. මේ සියල්ල අපි හඳුනා ගන්නවා වැරදි කියලා. හොඳට මතක තබාගත යුතුයි මෙතෙන්දි මේ වැරදි ගණයට වැටෙන්නේ ප්‍රවර්තන වර්ෂයේ සිදු වෙලා තියෙන වරදක් නොවන වග. පෙර වර්ෂවල. හැබැයි අනාවරණය වෙන්නේ ප්‍රවර්තන වසරේදී. ප්‍රවර්තන වසරේ මූල ප්‍රකාශ ඉදිරිපත් අනුමත කිරීමට පෙර මූල ප්‍රකාශ ඉදිරිපත් කිරීමට පෙර හිතා ගන්නකො අනුමත කරන අවස්ථාව හැබැයි ඉදිරිපත් කිරීමට පෙර ප්‍රසිද්ධ කිරීමට පෙර අනාවරණය වෙනවා. පෙර ගිණුම් කාලච්ඡේද එකක හෝ කිහිපයක සිදු වුණාය කියන දෝෂ මම මේ සඳහන් කළ දෝෂ ගණිතමය දෝෂ වෙන්න පුළුවන්. ගිණුම් කරන ප්‍රතිපත්ති වර්ධවා අනුගමනය කළ දෝෂ වෙන්න පුළුවන්. අත්හැරීම් දෝෂ වෙන්න පුළුවන්. එතකොට වංචා සහගතව සිදු කළ දෝෂ වෙන්න පුළුවන්. හරි. දැන් උදාහරණයක් වශයෙන් ආයතනයේ ගිණුම් කරන ප්‍රතිපත්තිය තොගාගේ කිරීමේ ප්‍රතිපත්තිය FIFO ක්‍රමය. නමුත් ආයතනයේ පහුගිය අවුරුදු 3ේම තොගායි කරලා තියෙන පරතබු සාමාන්‍ය ක්‍රමයට. අන්න ප්‍රතිපත්තිය වර්ධවා වටහා ගැනීම. නේද? නැත්නම් ගණිතමය දෝෂ තියෙන්න පුළුවන්. කෙසේ නමුත් ප්‍රවර්තන වර්ෂය තුලදී අනාවරණය වූ පෙර ගිණුම් කාලච්ඡේදන අදාළ වැරදි සම්බන්ධයෙන් තමයි මේ වැරදි කියලා මේ ප්‍රමිතිය තුලින් නිර්දේශ ඉදිරිපත් කරන්නේ. ඒතර මේ නිර්දේශ සියල්ලම අයත් වෙන්නේ පෙර වර්ෂවල වැරදි සම්බන්ධව. පෙර වැරදි සම්බන්ධයෙන් මූල ප්‍රකාශන තුන හෙළිදරව් කළ යුතු කරුණු. මෙතෙන්දී යමක් ඔබට කිව යුතුයි මේ පෙර වැරදි නිවැරදි කිරීම සම්බන්ධව ගිණුම් තැබීම් සිදු කිරීම සිදු කරන ආකාරය උසස් පෙළ පන්ති මට්ටමේදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. පෙර වැරදි කියන්නේ මොකක්ද කියලා හඳුනා ගැනීමත් ඒ වගේ මේවා ගිණුම් කරන්නේදී නිවැරදි කළ යුතු ආකාර මේ ගිණුම් තැබීමේදී හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් කරුණු හඳුනා ගැනීමත් ප්‍රමාණවත්. පැහැදිලි නේද? මෙතෙන්දී ළමයි මූල ප්‍රකාශ තුලින් අනාවරණය කළ යුතු කරුණු වශයෙන් දක්වා තිබෙන එකක් තමයි පෙර කාලච්ඡේදයේ සිදු වරදේ ස්වභාවය. මේ පෙර වරදේ ස්වභාවය. මේ වරද කවර ආකාරයේ වරදක්ද? කවර ස්වරූපයේ වරදක්ද? කියන එක අපි අනාවරණය කරන්න ඕනේ. මේ ගණිතමය දෝෂයක්ද? එහෙම නැත්නම් ගිණුම් කර ප්‍රතිපත්ති වරදි වටහා ගැනීමේ සිදු වූවක්ද? එහෙම නැත්නම් අත්හැරීම් දෝෂයක්ද? එහෙම නැත්නම් පෙර වර්ෂවල වෙච්ච වංචාවක්ද? ඒ කුමක්ද කියන එක වරදේ ස්වභාවය පැහැදිලිව අනාවරණය කරන්න ඕනේ. දෙක ඉදිරිපත් කර ඇති පැරණිම පෙර කාල පරිච්ඡේදය ආරම්භයේ නිවැරදි කිරීම. දැන් මේ වැරද සිදු වෙලා තියෙන පැරණිම පෙර කාල පරිච්ඡේදය මේ අවුරුදු කීයක කලින් වෙච්ච වරදක්ද? ඒ වගේ මේ වරද ආරම්භයේදී මේ පෙර කාලච්ඡේදයේ වෙච්ච වරද පැහැදිලිව මේ අවුරුද්දේ ආරම්භයේදීම පෙර වර්ෂ වලින් ගෙන ලාභයට ගැලපීම් කරන්නට ඕනේ. දැන් කවමදාකවත් පෙර වර්ෂවල වරදක් අපිට මේ අවුරුද්දේ ලාභයට සම්බන්ධ කරන්න බෑනේ. ඒ නිසා මේ ගැලපීම අපි කරන්නේ පෙර වර්ෂයේ ලාභයටම. දැන් සමාගම් වලදී අපි විශේෂයෙන්ම ආදායම් ප්‍රකාශනයෙන් යම් කොටසක් අපි රඳවාගත් ඉපයීම් කියලා අරගෙන යනවා ඉදිරියට. ඒතර මේ පෙර වර්ෂවල වෙච්ච වැරදි අපි ගැලපීම් කරන්නේ අන්නේ පෙර වර්ෂයෙන් ඉදිරියට ගෙන රඳවාගත් ඉපයීම් කිරීමේ ශේෂයට. ඒතර මූල ප්‍රකාශ තුළින් අනාවරණය කිරීම කරන්නට ඕනි එක වරදේ ස්වභාවය සහ පෙර කාලච්ඡේදයේ වෙච්ච වරද නිසා ඇති කළ ගැලපීම ආරම්භයේදීම සිදු කළ ගැලපීම නිවැරදි කිරීම වාර්තා කරන්න ඕන අනාවරණය කරන්න ඕනේ. 3 වරද නිවැරදි කර ඇත්තේ කවර කාලයක සිටද කෙසේද යන පැහැදිලි විස්තරයක්. දැන් මේ වරද අවුරුදු කීයක් පුරා වෙච්ච දෙයක්ද? මේ වරද නිවැරදි කිරීම වසර කීයක් තුළ සිදු වුණාද කියන එක විස්තරයක් කිරීමක් අවශ්‍යයි. මේ වරද වසර 5ක් තුළ සිදු වෙලා තියෙනවා. ඒ අනුව මේ අවුරුදු වල මේ විදිහට ලාභය වෙනස් වෙන්න ඕනේ. මේ වරද අවුරුදු 3කට අදාළයි. ඒ නිසා මේ අවුරුදු ලාභය මේ ආකාරයෙන් වෙනස් වෙන්න ඕනේ කියලා ඒ සියලු විස්තර අනාවරණය කිරීමක් අවශ්‍යමයි. පැහැදිලිද? හොඳයි ළමයි. අපි අද ඒකකයේ තුලින් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 8 නැතිනම් LKS 8 සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මූලික කරුණු පිළිබඳව හඳුනා ගැනීමක් කළා. නැවතම සාරාංශ කිරීමක් අපි කළොත් මේ ප්‍රමිතියෙන් අපි කතා කළා ගිණුම් කරන ප්‍රතිපත්ති සම්බන්ධව. ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද? ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගැනීමේදී සලකා බලන කරුණු මොනවාද? ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කිරීමකදී සලකා බලන කරුණු මොනවාද? වෙනස් කළ හැකි අවස්ථා මොනවාද? ගිණුම් කරන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මූල ප්‍රකාශවල හෙළිදරව් කිරීම. ප්‍රතිපත්ති වෙනස් වීම සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම මොනවාද? මේක අපි සාකච්ඡා කළා. ඊට පස්සේ අපි කතා කළා ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම සම්බන්ධව. ගිණුම් කරන ඇස්තමේන්තුවක් කියන්නේ මොකක්ද? ගිණුම් කරන ඇස්තමේන්තුවක් වෙනස් වීමක් කියන්නේ මොකක්ද? ගිණුම් කරන ඇස්තමේන්තුවක් වෙනස් වීමකට හේතු වන සාධක මොනවාද? ගිණුම් කරන ඇස්තමේන්තුවක්
සම්බන්ධයෙන් ගිණුම් කරන කටයුතු කළ යුතු ආකාරය මොනවද? ගිණුම් කරන ඇස්තමේන්තුවක් සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශවල අනාවරණය කළ යුතු කරුණු මොනවද? මේ පිළිබඳව අපි කතා කළා. ඊට පස්සේ අපි කතා කළා වැරදි නොහොත් ප්‍රමිතාංක 8 සඳහන් වැරදි හේවත් පෙර කාලච්ඡේදවල සිදු වී ඇති වැරදි. පෙර කාලච්ඡේදයක සිදු වරදක් කියන්නේ මොකද්ද? ඒ වැරදි සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය, ඒ වගේම වැරදි සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශවල අනාවරණය කළ යුතු කරුණු පිළිබඳව අපි කරුණු අධ්‍යයනය කළා. අපි ඊළඟ පාඩම් ඒකකයේ තුලින් මෙම ප්‍රමිතියටම අදාළව කෙටි ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්න පත්‍ර තුළ නැගෙන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවක් අපි ඊළඟ පාඩම් ඒකකයේ තුලින් අධ්‍යයනය කරමු.